හරි මගේ මේ ස්ක්‍රීන් එක මම හිතනවා පේනවා ඇති කියලා හැමෝටම. ඒ වගේම තමයි මේ අලුතින් ඔයගොල්ලෝ දන්නා ඇති ගිය අවුරුද්දේ පෙබරවාරි 23 වෙනිදා 24 වෙනිදාන් පස්සේ සිස්කෝ සිලබස් එක සම්පූර්ණයෙන්ම 100%ක්ම වෙනස් වුණා. මේ කන්ටෙන්ට් එක මේක ඇතුළේ තිබ්බ දේවල් වලට සමහර දේවල් මේකට ඇඩ් වුණා, සමහර දේවල් මේකෙන් අයින් වුණා. සමස්තයක් විදිහට ගත්තාන් පස්සේ ඒගොල්ලෝ එතකොට මේ මුලින්ම ඔයගලන්ට කිව්වා CCNA කියන කෝස් එක නැත්නම් 200 300 එක කියන එක්සෑම් එක මස්ට් නැහැ. ඔයගලන්ට CCNP කරන්න පුළුවන් කියලා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔයගලන්ට CCNP කරන්න පුළුවන් කියපු පළියටම ඒගොල්ලෝ කියපු විදියටම CCNA කරන්න නම් ඔයගලන්ට CCNA එහෙම නැත්නම් නෙට්වර්ක් ඉන්ඩස්ට්‍රි එකේදී ඔයගොල්ලෝ ගොඩක් වැඩ කරලා තියෙන්න ඕන. වැඩ කරලා තියෙනවා නම් ඔයාට ප්‍රොටෝකෝල්ස් ගැන දන්නවා නම් ඔයාට IP සර්විසස් ගැන එහෙම නැත්නම් නෙට්වර්ක් සර්විසස් ගැන දන්නවා නම් ඔයාට පුළුවන් කෙලින්ම මේ 200 300 එක කියන එක්සෑම් එක ස්කිප් කරන්න. ස්කිප් කළා ඔයාට පුළුවන් CCNP වල NCO කියන එක්සෑම් එක මුලින්ම ගන්න. එතකොට ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ දැන් අලුතින් මේ Cisco හඳුන්වා දීමත් එක්ක ඔයගොල්ලන්ට කිසිම එක්සෑම් එකක් ඒ කියන්නේ ඉස්සෙල්ලා පාත් එකක් තියුණානේ දැන් CCNA කරන්න ඕනේ CCNP වලට යනවා. ඉස්සෙල්ලා ඒ වගේම තමයි CCNA routing and switching කරන්න පුළුවන්. එතකොට ඒකේ CCNP routing and switching කරන්න පුළුවන්. ඒ වගේම CCNA wireless collaboration ඔය වගේ track ගොඩක් තිබුණා. ඒ track ටිකම CCNP වලට තිබුණා. ඉතින් ඒගොල්ලෝ මේ structure එක වෙනස් කරා පහුගිය අවුරුදු 24 වෙනිදා පෙබරවාරි. ඉතින් වෙනස් කළා ඒගොල්ලෝ මෙතනට ගෙනාවා. ප්‍රධාන වශයෙන් domains 6ක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ගත්තොත් එහෙම domain 6ක් ගෙනාවා. network fundamentals, network access, IP connectivity, IP services, security fundamentals and automation and programmability කියන එක. Cisco මේ CCNA exam එක තුලින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේකේ overall මේ knowledge එක තියෙන technician කෙනෙක්. එහෙම නැත්නම් මේ වචනේ CCNA කියන එක ඒගොල්ලෝ අත්තම කිව්වොත් ඒගොල්ලන්ගේ නමත් වෙනස් කරා. CCNA කියන්නේ ඉස්සර තුනේ Cisco Certified Network Associate කියන එක. දැන් ඒගොල්ලෝ ඒක වෙනස් කරා Cisco implementing Cisco network solutions කියන කැටගරි එකට. එතකොට ඒකත් එක්ක මේගොල්ලෝ මේකේ බලාපොරොත්තු උනේ ප්‍රධාන වශයෙන්ම මේ overall මේ ඔයගලන්ට මම ගත්තොත් මේ network fundamentals, network access, IP connectivity මෙන්න මේ overall functions ටිකම දන්න කෙනෙක්ව හදන්න මේ 200 300 එක්සෑම් එක තුලින්. මොකද මේ එක්සෑම් එක තමයි බේස්ම එක්සෑම් එක. ප්‍රශ්න තියෙන ඔයගලන්ට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අත්‍යවශ්‍ය නැහැ ඔයාලට CCNP කරන්න පුළුවන් කියලා කිව්වනේ. එතකොට ඔයාලට පොඩ්ඩක් හිතන්න පුළුවන් මම මේ දැන් ඉන්ට්‍රොඩක්ෂන් එකකින් පස්සේ ඔයාලට ඇත්තට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ළමයි අපේ රටේ අපේ වගේ රටවල් වල ඇත්තට මේක සූට් වෙන්නේ නැහැ. අර ගොඩක්ම අපේ ඉස්සෙල්ලාම ළමයින්ට ඇත්තටම පැමිණිය නැති හින්දා. ඉතින් ඒකෙන්ද හොඳම ස්ට්‍රක්චර් හොඳම විදිය තමයි CCNA කරලා CCNP කරලා ඔයගලන්ගේ නෙට්වර්ක් ජර්නි එක ආරම්භ කරන එක. ඉතින් හරි මම මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට ගත්තොත් මම මේකේ තව මේකේ ක්ලාස් එකේ අන්තිමට මම ඔයගලන්ට පෙන්නන්නම් තවදුරටත් මේ Cisco කියන මේ පාත් එක හැදලා තියෙන්නේ කොහොමද කියන එක. මම ඒතකොට ඔයගලන්ට ඉස්සෙල්ලාම කියනම් මේක ඇතුලේ තියෙන ඩොමේන්ස් ටික මොනවද කියලා. අපි මුලින්ම ගත්තොත් එහෙම ළමයි ඔයගලන්ට පැහැදිලි නේද? ඔයගලන්ට ඇහෙනව නේද මාව? මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ වෙනකන්? නෑ වඩා කතා කරගෙන අපි මේක කරගෙන යමු. නැත්නම් අපි මේක යාළුවෝ වගේ බොහොම සුවද විදියට ඔයගොල්ලෝ මෙතන ගෲප් එකේ දැන් 18ක් විතර ඉන්නවා. ඔයගොල්ලෝ එකතු වෙලා එතකොට මේ දේවල් එක දේවල් ෂෙයා කරගෙන මුලින්ම මේ අද ක්ලාස් එක පටන් ගන්නකොට ෂෙයා කරනවත් එක්ක මම මේක පොඩ්ඩක් මෙතන එළියට ගිහිල්ලා මම කියන්නම් අපි එතකොට මේ ගොඩක් ළමයි අපෙන් මේ ඔන්ලයින් සෙෂන් කරනකොට මේ රෙකෝඩින්ග්ස් ඉල්ලනවා. රෙකෝඩින් ප්‍රශ්න ඉල්ලනවා. ප්‍රශ්න දිනනවා. මේ රෙකෝඩින්ග්ස් අපි ඔෆිෂියලි next gen එකෙන් ප්‍රොවයිඩ් කරන්නේ නැහැ. එහෙම එතකොට අපි ඔෆිෂියලි ප්‍රොවයිඩ් කරන්නේ නැහැ කියන එකේ තේරුම ඔයගලන්ට මේක රෙකෝඩ් කරගන්න බෑ කියන එක නෙමෙයි. ඔයගලන්ට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔයගලන්ගේ සයිට් එකෙන් ඔයගලන්ට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඔයගලන්ගේ රෙෆරන්ස් එකක් විදියට. හැබැයි එකම දේ තියෙන්නේ මම ඔයගලන්ගේ ඉල්ලනවා මේ රෙකෝඩින් එක බලලා ඉගෙන ගන්න දේ කොහොමුණත් හැමදාම මේ ක්ලාස් ටයිම් එකේදී අනිවාර්යයෙන් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. මොකද රෙකෝඩින් එක බලලා ඉගෙන ගත්තාම පස්සේ ඔයාලට මගෙන් ප්‍රශ්න අහන්න බෑ. රියල් ටයිම් එන්වයරන්මන්ට් එකක් නෙමෙයි හිතට තියෙන්නේ. ඒකින්ද
මම ඔයගොල්ලන් ඉල්ලා සිටිනවා අද පටන් ගන්න ක්ලාස් එක හැමදාම අනිවාර්යයෙන් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. ඒ වගේ තමයි මේ ක්ලාස් එකේ අපි මාස දෙකක් කියලා තියෙනවා පැය දෙක ගන්න. ඇත්තටම ගත්තොත් එම් පැය දෙක ගන්න මාස දෙකකින් මේ සිලබස් එක ඉවර කරන්න බෑ. මොකද හේතුව මට කන්ටෙන්ට් එක ඩිලිවර් කරන්න පුළුවන් වුණාට මම හිතනවා මෙතන බහුතරයක් ඇත්තේ මේ නෙට්වර්ක් ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න මුලින්ම නෙට්වර්ක් වලට අඩිය තියෙන කොට්ටාශයක් වෙන්නේ නැති කියලා. ඉතින් ඒකෙන්ද එහෙම වුණොත් එහෙම මේ ක්ලාස් ටයිම් එකට අපිට සාමාන්‍ය දවසට පැය 3ක් වගේ ප්‍රමාණයකට යන්න වෙයි. ඉතින් ඒකෙන්ද මේ අය පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ පොඩ්ඩක් මේ කතා කරන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉස්සෙල්ලාම අපි මෙතනින් ඉස්සරහට යන්න ඉස්සෙල්ලා. චතුරංග සර්. ඔව්. ඔගසම්. මේ අපේ කලින් 200 to 301 එක කරපු මේ කට්ටියට සර්ටිෆිකේෂන් එක වැලිඩ් තව ඉස්සරහට නැත්නම් ඒගොල්ලොත් මේක කරනවා. ඒ කියන්නේ 200 නෙමෙයි 200 125 කරපු අයට නේද? ඔව් sorry. ඔව් 200 125 කරපු අයට මේ කලසුන් අපේ සර්ටිෆිකේෂන් එක වැලිඩ්. මොකද හේතුව තියෙන්නේ කියන්නේ ඔයාගේ සර්ටිෆිකේෂන් එක සිස්කොලා දෙන්නේ අවුරුදු 3කටනේ. ඔව්. අවුරුදු 3කට තමයි සිස්කොල ඔයා මේ ඔයාට සර්ටිෆිකේෂන් එක ඉෂු කරන්නේ. එතකොට ඔයාගේ සර්ටිෆිකේට් එක එක්ස්පයර් වෙන්නේ නැහැ. ඒ අවුරුදු 3 ඉවරුනහම තමයි එක්ස්පයර් වෙන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් එතකොට ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ සර්ටිෆිකේෂන් එක ඉස්සරහට තියාගෙන යන්න නම් ඔයා ඊට පස්සේ කරන්න ඕන මේ 200යි 300 කියන එක්සෑම් එක. මේ ලෙවල් එකෙන් කරනවා නම්. නමුත් දැන් 200යි 125 කියන මේක මොනවද මේ එක්සෑම් එක කරානේ. එතකොට මේ 125 ඉඳන් ඔයා කරලා තියෙනවා නම් කසුන් ඇත්තට මේ 125 ඉඳන් වාට මේ 300 එකේ තියෙන කන්ටෙන්ට් එක අල්ල ගන්න අමාරු නෑ. ඔයා ටක් ගාලා මෙතනට අප්ඩේට් වෙන්න පුළුවන්. මොකද මේකේ ඔයා දන්නවා ඇති මේකේ ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා නැත්තේ නැහැ. ඔයගොල්ලෝ කරනකොට මම හිතන්නේ 125 ඔයගොල්ලන්ට තිබුණේ නැහැ. වයර්ලස් පැත්තක් තිබුණේ නැහැ. මේකේ ටෝටලි වයර්ලස් පැත්තක් ඇඩ් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ මේ තව සිකියුරිටි පැත්තක් ඇඩ් වෙලා තියෙනවා. එතකොට අනිත් එක තමයි මේ ප්‍රෝග්‍රෑමබිලිටි පැත්තක් ඇඩ් වෙලා තියෙනවා. ඉස්සල 125 කරනකොට ඔයගලන්ට ඒක තිබුණේ නැහැ. දැන් මම කියන්නේ හොඳම දේ කසුන් ඔයාලට මම අර ඉස්සල කිව්වා වගේ ඔයාලට කෙලින්ම මේ 125 කියන එක්සෑම් එක කරලා තියෙනවා නම් හොඳම දේ තමයි ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එන්කෝ මේ එක්සෑම් එකේ මේකේ නොලෙජ් එක ගන්න ඔයාලට කැමති නම් 300 එක්සෑම් එක කරන් ඩොලර් මම හිතන්නේ 195ක් වගේ වෙන්නේ. සර් එතකොට දැන් මේ එක්සෑම් එකේ වැලිඩිටි කොච්චර කාලද? ඒක මේකත් අවුරුදු 3ද? මේකත් අවුරුදු 3යි. අවුරුදු 3යි කියන කසුන් හැම සර්ටිෆිකේෂන් ඔයා මේ සාමාන්‍ය අපේ මයික්‍රොසොෆ්ට් පැත්ත ගත්තත් ඔයා හොඳට දන්නවා මේ අවුරුදු 3යි කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි කසු. මේ ඔයා ගන්න නොලෙජ් එක ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ ඔයාට අවුරුදු 3කට සර්වයිව් වෙන්න ඇති කියන එක. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් එම ගිය පෙබරවාරි 23 23 වෙනිදා තිබුණේ කරිකියුලම් එක නෙමෙයි 24 වෙනිදා වෙනකොට ටෝටලි අප්ඩේට් වුණා. එතකොට ඒ ටෝටලි අප්ඩේට් වෙච්ච දේ දැන් ඔයා ඊට පස්සේ දැන් ඔයාගේ සර්ටිෆිකේෂන් එක අවුරුදු දෙකක් ගිහිල්ලා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඉතුරු අවුරුද්ද ඇතුළත මේ තියෙන කන්ටෙන්ට් කොහෙන් හරි වාගෙන නැත්නම් අපි මොනවා හරි ඉල්ලගෙන හරි මොනවා හරි කියලා අහගෙන හරි කරගන්න පුළුවන් නේ. හැබැයි ඔයා ඊගාවට අනිවාර්යයෙන්ම කරන්න ඕන 300 කියන එක්සෑම් එක. CCNA ලෙවල් එකේ කරනවා. එහෙම නැත්නම් ඔයාට කෙලින්ම පුළුවන් එන්කෝ. ඔව්. දැන් සර් මේක කරලා මම අවුරුදු 3 එක්ස්පයර් වෙලා මට CCNP කරන්න බෑනේ නේ. පුළුවන්. එතකොට මේ කසුන් අර එකම දේ තියෙන්නේ ඔයාට අවුරුදු 3 එක්ස්පයර් වෙලා CCNP කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. බට් අර එකම දේ තියෙන සර්ටිෆිකේෂන් ට්‍රැක් එකක් කන්ටිනියු කරගෙන යනකොට ඒකේ වැලිඩිටි එක ගොඩක් වැඩි. ඒක සර් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙනවද? ඒ කියන්නේ මම මේ කාලේ ඇතුළත මේක කරේ නැහැ කියලා එහෙම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්නයක් වෙනවද? අනිවාර්යෙන් එහෙම ප්‍රශ්නයක් එනවා. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ වාගේ මේ වදින්න කෙලින්ම CCNA දැන් වාගේ එක්ස්පයර් වුණොත් එක්ස්පයර් වෙන ඩේට් එක වදිනවා. වැදිලා තමයි ආයි වා CCN මේ සිස්කෝ පාත් එකේ මොනවා හරි කරා නම් ඊට පස්සේ තමයි ආයි වදින්නේ. ඒ කියන්නේ ඊට පස්සේ තමයි එතන ඉඳන් ආයි පටන් ගන්න. එතකොට හිතන්නකෝ දැන් මොකක් හරි අලුත් ජොබ් එකක් ඇප්ලයි කරනවා කියලා. එතකොට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිනිස්සු දැන් ඔයා නෙට්වර්ක් පැත්තේ නම් ඔයාගේ සර්ටිෆිකේෂන් එක එක්ස්පයර් වෙනවා කියන්නේ ඔයා මේ නෙට්වර්ක් පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා කියන එකනේ. එතකොට ඔයා අප්ඩේට් නැහැ. එතකොට ඇප්ලයි කරනකොට මේ කසුන් එකම දේ තියෙන අර පොඩ්ඩක් ඔයාගේ මේ ඩිමාන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒක අන්න එකයි වෙන්නේ. ඒකින්ද තමයි දැන් Microsoft හෝ වේවා Cisco හෝ වෙන්ඩර් සර්ටිෆිකේෂන් එක දිගටම කන්ටිනියු කරගෙන යන්නේ. ඒක තමයි දැන් වාට ගත්තොත් එම වාට ලොකු chance එකක් තියෙනවා. මොකද 125 125 එක්සෑම් එක කරලානේ තියෙන්නේ. මේකේ අප්ඩේට් එක අරගෙන ඔයා ICCNA 20 මේ 301 එක කරන්න යන්න ඕනේ නැහැ. ඔයා කෙලින්ම මේකේ CCN මේ NP එකේ එන්කෝ එක තියෙනවානේ. ඔව්. එන්කෝ එක කළා එන්කෝ එක එක්සෑම් එක කරා. අර සර්.
තමයි හොඳම දේ. සර් දැන් මේ අද පටන් ගන්න එක කීයද? මේක ඔෆිෂියල් කරිකුලම් එක මේ අර පුතේ මොකද මේක 200 300 කියන එක තමයි. මොකද සිස්කෝ ගන්නනකොට මට එකකුයි තව තැනක තව එක්කෙනෙක්ට එකකුයි උගන්වන්න බෑ. සිස්කෝ ඔෆිෂියල් කරිකුලම් එකක් අවුට් කරනවා ඒගොල්ලන්ගේ ට්‍රැක් එකේ සර්ටිෆිකේෂන් එකට අදාළව. එතකොට මේ ඒගොල්ලෝ අවුට් කරපු මේ ගමන 200 301 කියන එක්සෑම් එකේ මම දන්නේ ඔයාලට පේනවා ඇති. මේ 200 301 කියන එක්සෑම් එක තමයි එක්සෑම් එකේ කන්ටෙන්ට් එක ගැන තමයි මම මේ දැන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. හරි සර්. හරි නේද? හරිද? excuse me sir එතකොට online certificate course එක අපි කරන්න ඕනේ sir? මට තේරුන්නේ නැහැ. તો sir අර ඉස්කෝලා දැන් අර $195ක් ගෙවලා එතකොට sir ඒගොල්ලෝ exam අර මේකක් දෙනවනේ. ඔව්. exam පුතේ එක මම ওই ප්‍රශ්නෙට එන්නම්. මම මේ ක්ලාස් එක ඉවර කරන්න ඉස්සෙල්ලා මම ওই ප්‍රශ්නෙට එන්නම්. මම මේ කියන්නේ සිස්කෝ පාත් එක ගැන ඔයගලන්ට අයිඩියා එකක් දීලාම මම මේ ස්ට්‍රක්චර් එක කොහොමද යන්නේ කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. හරි thank you. අපි බලමු දැන් ඕගොල්ලෝ අද ක්ලාස් එකේ ඉගෙන ගන්නවා සිස්කෝ නෙට්වර්ක් ඉන්නේ. ඒතකොට නෙට්වර්කින් පාත් එකේ අපිට ඕගොල්ලන්ට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම බලමු අපි මේ නෙට්වර්ක් ෆන්ඩමෙන්ටල්ස් කියලා තියෙනවා. නෙට්වර්ක් ෆන්ඩමෙන්ටල්ස් කියලා ගත්තාම පස්සේ මේ බැලුවොත් එතන තියෙනවා මේ අර පේනවා routers layer 2 layer 3 switches මේක නැච්චර ලොකුවට හිතන්න එපා. මොකද හේතුව තියෙන්නේ හිතන්න එපා කියන්නේ මේ අපේ අද introduction session එකක් නේ යන්නේ. එතකොට මේකේ මම ඔක මේ පෙන්නන ඔයගලන්ට මේක පටන් ගන්න කොහොමද කියලා. ඒකින්ද මේකේ තියෙන දේවල් ගැන වොරි වෙන්න එපා. මේක හැම තියෙන හැම දෙයක්ම A to Z ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. මම ඉස්සෙල්ලාම ඔයගලන්ට මේ එතන ස්ලයිඩ් එකට යන්න ඉස්සෙල්ලා මම කතා කරන්නම් මේ නෙට්වර්ක් කියන දේ එන්නේ කොහොමද කියන එක. මේ නෙට්වර්ක් කියන දේ එන්නේ අපි ගත්තොත් 1950 50 වලට ඉස්සෙල්ලා 40 වලට ඉස්සෙල්ලා වගේ ගත්තොත් අපි මේ නෙට්වර්ක් කියන දේ නෙට්වර්ක් කියන්නේ මොකද්ද? කාටද දෙන්න පුළුවන් ද උත්තරයක් නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද කියලා? කම්පියුටර් එකකට වැඩි දෙකක් ඊට වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ කර දත්තු මාරු කිරීම. අන්න හරි. හරියට හරි. කම්පියුටර්ස් දෙයක් හරියට වැඩියෙන් හරි ඇත්තටම කනෙක්ට් කරලා data exchange කරන එක තමයි මේ කම්පියුටර් network එකක් කියන්නේ. මේකේ history එක ගත්තොත් එහෙම ඉස්සර එතකොට 1900 ගණන් වලදී මේ ඔයගලන්ට මේ network කියන concept එක තිබුණේ නැහැනේ. එතකොට මම පොඩි කතාවක් මේ කියන්නේ. එතකොට computers දෙකක් තියෙනවා නම් වෙන වෙනම separate computers දෙකක් තියෙනවා නම් උදාහරණයක් විදියට හිතන්නකෝ මේ මෙතන එක කම්පියුටරයක් තියෙනවා මෙතන එක PC එකක් තියෙනවා කියලා. මේ PC එකේ වැඩ කරන මිනිස්සයා මේ printer එක කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේකට කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ PC එකේ වැඩ කරන මිනිස්සයා print out එකක් ගන්න ඕන නම් ටක් ගාලා දුවලා ගිහිල්ලා මෙතනින් නැගිටලා එක්කෝ මේ floppy disk එකකට දාගෙන ඔය ඒ කාලේ pen drive logo එක තිබුණේ නැහනේ. floppy disk එකකට දාගෙන මොකක් හරි ඒ වගේ mechanism එකකට මේ මෙතනට ගිහිල්ලා මේ machine එකට දාලා මේකෙන් මේ print out එක ගන්න ඕන. මේක හරි කරදරයක් නේ. මේක හරි කරදරයක් වෙනකොට මිනිස්සු හිතුවා මොකද්ද මේකට කරන්න පුළුවන්. මේක මේ විද මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. network printer එකක් share කරගන්න ගියාම ප්‍රශ්න. මේ computer file එකක් share කරන්න ගන්න ගියාම ප්‍රශ්න. එතකොට ඒගොල්ලෝ මේ කරදරයක් කියලා හිතලා ඒගොල්ලෝ ආවා මේ මෙන්න මෙතනට. computers දෙකක් තියෙනවා. නිකන් හිතන්නකෝ. මෙන්න මේ computers දෙක connect කරා wire එකකින්. මේ වයර් එක දිගේ ඉලෙක්ට්‍රිකල් ඉම්පල්ස් යවලා ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් යවලා මේ data ටික යවන්නයි ගෙන්න ගන්නයි ක්‍රමවේදයක් මේගොල්ලෝ හැදුවා. හරිද? එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ වැඩේ මේගොල්ලන්ට ලේසියෙන් කරගන්න පුළුවන් වුණා. ප්‍රශ්නේ තියෙන්නේ මේක shared medium එකක්. මෙයාටත් මේක පොදුයි, මෙයාටත් මේක පොදුයි. එතකොට shared medium එකක්. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ shared medium එකේදී මම හිතන්නකෝ මෙතන තව කම්පියුටර්ස් දෙකක් තිබුණා කියලා. තාම එහෙම අදිමුකෝ. හරි. මෙන්න මෙතනදී මේටික් කනෙක්ට් කරලා තියෙන ප්‍රශ්නයක් නැහැ. මේටික් කනෙක්ට් කරලා තියෙන මේගොල්ලන් ප්‍රශ්නයක් නැහැ. මේක ෂෙයාර්ඩ් මීඩියම් එකක් නේ. ප්‍රශ්නේ තිබුණේ මේගොල්ලන්ට එතකොට මේ නෙට්වර්ක් ටික මේගොල්ලන්ට කනෙක්ට් කරගන්න මේකත් කනෙක්ට් කරගත්තා මේගොල්ලෝ වයර් එකකින්. මේ ඩිපාර්ට්මන්ට් A කියලා හිතමුකෝ. ඩිපාර්ට්මන්ට් A කියලා හිතන්නකෝ මේක B කියලා හිතන්නකෝ. හරි මේකත් කනෙක්ට් කරගත්තා මේක මේ වයර් එකකින් කනෙක්ට් කරගත්තා ප්‍රශ්නයක් නැහැ. හරි මෙතනින් එක්කනට මෙතනට කතා කරන්න පුළුවන්. මෙතනින් එක්කනට මෙතනට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
ෆයිල් එකක් යවා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක මේගොල්ලෝ ෂෙයා කරගන්න වයර් එක මේකට අපි කියනවා ෂෙයාර්ඩ් මීඩියම් එකක්. මේක හැමෝටම පුදුයි. ඕනම කෙනෙක්ට යවන්න පුළුවන්. ඕනම කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යූස් කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි එකපාරට. එතකොට මේක සූට් වෙනවා දැන් මෙතන මේ PCs 4ක් තියෙන ඉඳ ප්‍රශ්නයක් නැහැ. ඩිපාර්ට්මන්ට් A එකේ PCs 4ක් තියෙනවා, B එකේ PCs 4ක් තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. මේක ඩිපාර්ට්මන්ට් වල PCs 200 300ට යනකොට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද මේ අර ලකීලි තමයි මේක ෂෙයා කරන්න වෙන්නේ. මොකද ෆයිල් එකක් ෂෙයා කරනකොට ප්‍රශ්න තියෙන්නේ ඒ කියන කම්පියුටර් ගත්තොත් ඒ කියන කම්පියුටරේ බලනවා මේ ෂෙයාර්ඩ් මීඩියම් එකේ සිග්නල් එකක් යනවාද? රයිට්. යනවා නම් හරි. එයා හෝල්ඩ් වෙනවා. අර යන එක්කෙනා ගිහිල්ලා ඉවර වෙනකන් ඉන්නවා. රයිට්. එතකොට ආයෙ යා බලනවා. එතකොට මේ වගේ 100 දෙනෙක් විතර හිටියාම ඩිපාර්ට්මන්ට් එකක මැෂින් 100ක් විතර තිබුණාම ලොකු ප්‍රශ්නයක් ආවා මේක ආයෙ මේකට මොකද්ද කරන්නේ කියන එක. ඇයි මේක මේ ලකීලිනේ අපිට ඕන මේ විදිහට මේ ෆයිල් එක ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. අන්න එතකොට මේගොල්ලෝ කල්පනා කරා මේක මීට වඩා මේක ඩිවයිස් එකක් හදුවා. ඒ කාලේ විදිහට මේකට කියනවා බ්‍රිජ් එකක් කියලා. අද කාලේ විදිහට කියනවා මේකට ස්විච් එකක් කියලා. හරි. එතකොට ඒගොල්ලෝ මෙන්න මේ වගේ ඩිවයිස් එකක් හදුවා. මේ ඩිවයිස් එක කෙලින්ම කනෙක්ට් කරා මේකට. මේ හැම එකක්ම කේබල් එකක් කරා හැම PC එකක්ම කනෙක්ට් කරා මෙන්න මේකට. මේ ස්විච් එකට. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ බ්‍රිජ් එකට එහෙම නැත්නම් මේ බ්‍රිජ් එක තමයි පරිණාමණය වෙන ස්විච් එකක් විදියට මේ බ්‍රිජ් එකට එහෙම නැත්නම් ස්විච් එකට පුළුවන්කම ලැබුණා මෙයා A B C D කියලා ඉන්නවා නම් E F G H අපි හිතමු මේ විදියට හිතුවාම මෙයාට පුළුවන් වුණා දැන් මේ A1 ෆයිල් එක යවන්න ආයි මෙයාට මේ තනිකර එයාටම ඕන කේබල් එකක් තියෙනවනේ. එයාට ඒකින්ද ප්‍රශ්නයක් නෑ. එයාට ඕන වෙලාවක සෙන්ඩ් කරන්න පුළුවන් data එක. එතකොට ස්විච් එකට ඉන්ටෙලිජන්ස් එකක් තියුණා. රයිට්. ඒ කියන එක්කෙනා මට ෆයිල් එකක් එව්වා. ඒකේ යවන්න ඕන G කියන එක්කෙනාට. රයිට්. එතකොට මෙන්න මේ G කියන එක්කෙනාට මේ ෆයිල් එක යවන්න ඕන නම් මේ ස්විච් එකේ පාත් එහෙමනම් ස්විච් එකේ ඉන්ටෙලිජන්ස් එකක් තියුණා. එයා ස්ටෝර් කරගෙන තියෙනවා. ඒකට අපි කියනවා MAC address table එකක් කියලා. එතකොට මේ MAC address table එක එයා ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා. රයිට්. ඒ කියන එකෙන් ආවා මේ ඔයා කෙලින්ම යවන්න ඕන මේ G කියන එකට යවන්න ඕන නම් මෙන්න මෙතන මේ ස්විච් එකේ ports තියෙනවානේ. ඒ කියන එකෙන් ආවේ මේ port එකෙන් නම් G ඉන්නේ මෙන්න මේ port එකෙන් නම් ඔයා මේ frame එක එළියට දාන්න ඕන මෙන්න මෙතන. එතකොට ස්විච් එකට ඉන්ටෙලිජන්ස් එකක් තියුණා මේ වැඩේ කරන්න ඕන මෙන්න මෙහෙමයි කියන එක. ඊට පස්සේ අර ෂෙයාර්ඩ් මීඩියම් ප්‍රශ්න විසඳුණානේ. දැන් එතකොට ප්‍රශ්නයක් නැහැ. හැමෝටම තමන්ට අදාළව කේබල් එකක් තියෙනවා. තමන්ගේ PC එකට අදාළව කේබල් එකක් තියෙනවා. ඒ කේබල් එක through ඕන වෙලාවක කමියුනිකේට් කරන්න පුළුවන්. ෂෙයාර්ඩ් මීඩියම් එකක් නෙමෙයි. තමන්ට ඩෙඩිකේටඩ් මීඩියම් එකක් තියෙන්නේ. ඒක ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙලා තියෙනවා ස්විච් එකට. ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ටික කාලයක් යනකොට දැන් හොයාගන්න ඕනේ මේ වයර්ලස් ටෙක්නොලොජි එක. ඊට පස්සේ ටික කාලයක් යනකොට හොයාගන්නවා වයර්ලස් ටෙක්නොලොජි එක. වයර්ලස් ටෙක්නොලොජි එකක් කරනකොට අපි මේවට කියනවා වයර්ලස් ඇක්සස් පොයින්ට් එකක් කියලා. අපි නිකන් හිතන්නකෝ මේ ස්විච් එකක් තියෙනවා. මේ ඉස්සෙල්ලා තිබුණා වගේ ස්විච් එකක් තියෙනවා. මෙතනත් ඇක්සස් පොයින්ට් එකක් තියෙනවා. මේ ඇක්සස් පොයින්ට් එකට මේ PC එකක් කනෙක්ට් වෙන්නේ කොහොමද? කේබල් එකක් කරාද? නෑ. කේබල් එකක් කරා නෙමෙයි. මේ වයර්ලස් රේඩියෝ ෆ්‍රීකවන්සි එක හොයාගත්ත මේ වයර්ලස් ටෙක්නොලොජි එක හොයාගත්තත් එක්ක මේව කමියුනිකේට් කරන්න ගත්තා රේඩියෝ ෆ්‍රීකවන්සි ඉස්සරහා. රයිට්. රේඩියෝ ෆ්‍රීකවන්සි එක තමයි මෙන්න මෙතන මෙයාගේ කේබල් එක විදිහට වැඩ කරන්නේ මෙන්න මේ අතර. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙයාගේ data එක කෙලින්ම මේ access point එකෙන් release කරන මේ radio frequency එක හරහා නැත්නම් wireless network එක හරහා මෙයා access point එකට එනවා. access point එකෙන් switch එකට යනවා. එතකොට අපිට ක්‍රමවේදයක් තිබුණා නම් මෙන්න මේ ස්විච් දෙක අපි හිතමු තව රවුටර් එකක් තියෙනවා කියන මෙතන මැද්දේ. මේම රවුටර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ මෙතන මැද්දේ. එතකොට මෙන්න මේ ස්විච් එක මෙතනට කනෙක්ට් කරන්න පුළුවන්. මේ රවුටර් එක මෙතනට කනෙක්ට් කරන්න පුළුවන්. රයිට්. එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මෙතන මේ වයර්ලස්ලි මෙයාට මේ ලැප් එකක් තියන් ඉන්නවා කියලා හිතුවත් එහෙම මෙයාට මේ කෙලින්ම ඩිරෙක්ට් කමියුනිකේට් කරන්න ඕන නම් මෙන්න මේ A කියන එක්කෙනත් එක්ක ප්‍රශ්නයක් නැහැ. එයාට පුළුවන් මේ වයර්ලස්ලි මේ රේඩියෝ ෆ්‍රීකවන්සි එක හරහා යාගේ data frame එක යවන්න. මොකද මේ data frame හැමතිස්සෙම යන්නේ මේ ඉලෙක්ට්‍රිකල් සිග්නල් එකක් විදිහටනේ. එතකොට ඒක access point එක හරහා switch එකට යනවා. switch එක connect කරලා තියෙනවා router එකට. router එක හරහා මේ switch එකට එනවා. switch එකට ආවන් පස්සේ ඒ කියන එකට යනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට තමයි මේක
නෙට්වර්ක් කියන එක ආවේ. එතකොට මෙතනදී මම ඔයගලන්ට තව ඉස්සරහට පෙන්නුවොත් එහෙම දැන් ටික කාලයක් මේක මෙහෙම තියාගෙන ඉන්නකොට මේගොල්ලන්ට ඕන වෙනවා දැන් ඔන්න ෆයිල් එකක් ෂෙයා කරගන්න. උදාහරණයක් විදිහට හිතන්න මොකක් හරි ෆයිල් එකක් ෂෙයා කරගන්න ඕන වෙනවා. ෆයිල් එකක් ෂෙයා කරගන්න ඕන වුණාම ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ දැන් මේ ෆයිල් එක තියෙන්නේ A කියන එක්කෙනා ගාවද B කියන එක්කෙනා ගාවද C කියන එක්කෙනා කා ගාවද දන්නේ නැහැ. රයිට්. එහෙමනම් මේගොල්ලන්ට ඕන වුණා මේ ෆයිල් ටික සෙන්ට්‍රලි ස්ටෝර් කරගන්න පුළුවන් තැනක්. අන්න එහෙමනම් මෙන්න මෙතන concept එක බිහි වුණා මේගොල්ලන්ගේ සෙන්ට්‍රලි ස්ටෝර් කරගන්න මේ data centers. මෙන්න මේ data centers කියන concept එක ආවා ඊට පස්සේ. එතකොට මේ data centers එතකොට එකම දේ තියෙන දැන් එක එක්කෙනාගේ PCs වල එක එක්කෙනාගේ files නැහැ. මේ files ඔක්කොම save වෙන්නේ මෙන්න මේ data center එකේ තියෙන hard disk වලට. right. එතකොට ඕනම කෙනෙක්ට පුළුවන් මේ hard disk එක access කරන්න. right. මෙන්න මේ විදිහට තමයි මේ network එක පරිණාමණය වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඕගලන්ට ඊට පස්සේ මේ ඔක්කොම මේ දේවල් ඔයා හිතන්නකෝ මේක එක area එකක් කියලා. මේ එක area එකක්. මේ අපි ඉන්න premise එකේ තියෙන area එකක් කියලා හිතන්නකෝ. අපි මේකට කියනවා LAN එකක් කියලා. Local Area Network. මේ LAN එකක් කියලා අපි මේකට කියනවා. දැන් LAN එකක් ඇතුලේ අපිට කරන්න පුළුවන් මොකද්ද? අපේ කම්පැනි එකේ තියෙන දේවල් අපේ එහෙම නැත්නම් අපේ මේ කැම්පස් එකක් වගේ නම් ඇතුලේ තියෙන දේවල් ඇක්සස් කරන්න පුළුවන්. හැබැයි මේ එළියේ තියෙන ඒවා ඇක්සස් කරන්න කොහමද? රයිට්. එහෙමනම් අපිට ඕන වුණා එළියේ තියෙන ඒවා ඇක්සස් කරන්න නම් මෙන්න මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියන එක කෙනා. නැත්නම් අපි කියනවා ISP කියලා. අපි මෙහෙම ගත්තොත් එහෙම අපිට ඕන වුණා මෙන්න මේ ISP ට මෙන්න මේ කේබල් එකක් හරි මොකක් හරි මෙකැනිසම් එකකින් ISP ට කනෙක්ට් කරන්න. මොකද හේතුව තියෙන්නේ මේ ISP ට කනෙක්ට් වෙලා තියෙනවා මේ නෙට්වර්ක් එක. මේ වගේම නෙට්වර්ක් කනෙක්ට් වෙලා තියෙනවානේ මේ ISP ට තවත් හිතන්නකෝ මේක කම්පැනි එකෙන් බ්‍රාන්ච් එකක් වෙන්න පුළුවන්. මෙතන තව බ්‍රාන්ච් එකක් තියෙනවා. මෙතන තව එක බ්‍රාන්ච් එකක් තියෙනවා. මෙතන එක බ්‍රාන්ච් එකක් තියෙනවා. මොකද මේ බ්‍රාන්චස් හතරක් තියුණොත් එහෙම අපතේ කිලෝමීටර් 200ක් විතර දුරින් මේ ලංකාවේ උදාහරණයක් විදිහට ගන්න එක බ්‍රාන්ච් එකක් තියෙනවා කොළඹ. අනිත් බ්‍රාන්ච් එක තියෙනවා අනුරාධපුරේ. අනිත් බ්‍රාන්ච් එක තියෙනවා යාපනයේ. අනිත් එක තියෙනවා ගාල්ලේ. මේ බ්‍රාන්චස් හතර තියෙනවා. මේ බ්‍රාන්චස් හතර කනෙක්ට් කරගන්න අපිට පුළුවන් වේද කේබල් අදින්න? බෑ. අපිට කේබල් අදින්න බෑනේ. ඒක තමයි අන්න එතනත් තමයි ඉමේජ් එක එන්නේ ISP කියන. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. අපිට ඕන සර්විස් එක එයා ප්‍රොවයිඩ් කරනවා අපෙන් ගාණක් අරගෙන. එයාගේ නෙට්වර්ක් එකක් හදාගෙන තිනවා අපිව කනෙක්ට් කරන්න. එතකොට එයාගේ නෙට්වර්ක් එක තමයි ගාල්ලේ තියෙන්නේ අනුරාධපුරේ කොළඹ ඔක්කොම එයාගේ නෙට්වර්ක් එක තියෙන්නේ. අපි කරන්නේ අපේ කම්පැනි නෙට්වර්ක් එක අපි කනෙක්ට් කරනවා එයා ගාවට. right. අපි ඒකට monthly payment එකක් කරලා අපි එයා ගාවට කනෙක්ට් කරනවා. ඔන්න එතකොට අපිට පුළුවන් වුණා මේකේ location wise access කරන්න. මේ LAN එකක් කියන එක ගත්තොත් එහෙම මේක single ඒ කියන්නේ geographical area එකක් තියෙන එක same building එකක්. දන්න building එකක් හෝ වේවා එක geographical location එකක් තියෙන්නේ. يعني එක මීටර් 100ක් 200ක් හරි කැම්පස් එකක් ගත්තොත් ලොකු area එකක් තියෙනවනේ ඒ වගේ නේද? එක location geographically එකයි. area එකක් තමයි අපි LAN එකක් කියලා කියන්නේ. අපි එතකොට WAN එකක් කියලා කියනවා මෙන්න මේ ISP ට connect වෙලා තවත් දේවල් connect වෙනවානේ. එතකොට wide area network. මෙන්න wide area network එක කියන්නේ මේ LAN ගොඩක්. සරලව ගත්තොත් මේ ඉන්ටර්නෙට් එකක් කියලා හිතන්නකෝ. ඉන්ටර්නෙට් කියන්නේ මොකද්ද? මේ වගේ networks වල network ගොඩක්. මේ වගේ network ගොඩක්. මේ මම අන්ත වගේ එක network එකක් නෙමෙයි මෙතන අඳින්නේ. ඒ වගේ network ගොඩක එකතුවක් තමයි ඉන්ටර්නෙට් එක කියන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක පරිණාමණය වෙන්නේ. මම මේ පොඩි හඳුන්වා දීමක් ඔයගලන්ට කරේ මෙතනදී. right. එතකොට මම ගත්තොත් එහෙම මෙතනදී අපි ඕගොල්ලෝ දැන් නිකන් හිතන්න මේ ක්ලාස් එකේ දැන් ඕගොල්ලන්ට මම මේ පොඩි මේකක් කිව්වා. එතකොට මේ ටෙක්නොලොජිස් ටික තමයි මෙන්න මෙතනදී අපි ඉගෙන ගන්න CCNA වලදී. Cisco වලදී ඒකේ අප්ඩේට් වෙච්ච ටෙක්නොලොජිස් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඕගොල්ලෝ මුලින්ම ඉගෙන ගන්න network components. මේ දේවල් ගැන routers මම දැන් කතා කරා switches මේ next generation firewall එකක් කියන්නේ මොකද්ද? මම අර ඔයාලට ඉස්සෙල්ලා ඇඳලා පෙන්නුවා මෙන්න මෙහෙම දෙයක්. මෙතන ISP ඉන්නවනේ. මෙතන තියෙනවා අපේ කම්පැනි එක. හිතන්නකෝ මේ අපේ කම්පැනි එක කියලා.
මේ කම්පැනි එකේ තියෙන edge router එක තියෙනවා මෙන්න මෙතන. අපේ මේ router එක හරහා තමයි different networks අපේ කම්පැනි එකේ තියෙන එක network එකක් නම් ඉස්සරහට එනවා පොඩ්ඩක් අමාරුයි මේ මාර එක මේ දේවල් නැතෝ කියන්න දැන් IP address ගැන කියන්න වෙනවා subnet ගැන කියන්න වෙනවා ඒකින්ද මම මේ බොහොම ඔයගලන්ට තේරුම් ගැනීමේ ලේසියත් එක තමයි මම මේ කියන්නේ. එතකොට අපි මෙතනට ගත්තොත් එහෙම මේ ISP සහ අපේ edge router එක connect වෙනවානේ. මෙන්න මේ edge router එක connect වෙන අතරමැද්දට අපි කියන දැම්මා device එක. අපි මේකට කිව්වා firewall එකක් කියලා. firewall එකක් කියලා කියනවා. එහෙම නැත්නම් මෙතන IPS කියලා කියනවා. Intrusion Prevention System එක. එතකොට මේ IPS දැන් ඉස්සර තමයි මේ දෙකක් විදියට එන්නේ දැන් ගොඩක් වෙලාවට එන්නේ මේ දෙකම එකක් විදියට. එක black box එකක් තමයි එන්නේ. ඉස්සර ඔයගොල්ලන්ට කරා මේ box දෙකක් එන්නේ. දැන් ඉන්නේ මේ දෙකම එකක් විදියට. මෙන්න මේකේ මොකද්ද මේ කරන්නේ next මෙතන ඇවිල්ලා තියෙනවා next generation කියලා වචනය. මේ next generation කියන වචනේ එන්නේ හේතුව තමයි පුතේ දැන් මේ firewall එකෙන් ප්‍රධාන වශයෙන් කරොත් මේ කතා කරොත් කාර්යය තමයි අපිට මේ අපේ කම්පැනි එක පැත්තේ ඉඳන් අපි හිතන්නකෝ මෙතන තියෙන ISP ගාව තියෙන වෙබ් සර්වර් එක Facebook කියලා හිතන්නකෝ ඔයගොල්ලෝ හැමෝම දන්න එකනේ. මෙතන Facebook සර්වර් එකක් තියෙනවා. මෙතන ඉන්නවා අපි කම්පැනි එකේ ඉන්න user කෙනෙක් ඉන්නවා. userට පුළුවන් මේ පැත්තට මේ connection එක මේ establish කරන්න. හැබැයි මේ firewall එකෙන් මේ පැත්තෙන් නම් කෙනෙක්ට මේ පැත්තට establish කරන්න දෙන්නේ නැහැ. මොකද මේක security reason හින්දා. මෙයා establish කරන connection එක ආයෙ මෙයා reverse කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ පැත්තෙන් නම් user කෙනෙක්ට internet user කෙනෙක්ට මේ ISP කියලා කියන්නේ අපි අත්‍තරම internet user කියන internet නේ. එතකොට මේ internet එකේ ඉන්න user කෙනෙක්ට එහෙමනම් අපිට connect කරන්න දෙන්නේ නැහැ. මේ අපේ network එකට එන්න දෙන්නේ නැහැ මේ පැත්තේ ඉඳන්. මේ firewall එක කරන්නේ මේ packet filter කරනවා. හැම එකක්ම මේ පැත්තට එන packet මේකේ filter කරනවා. කොහොමද filter කරන්නේ? මෙයා බලනවා right. මෙයාට firewall එකේ traditional firewall එකේදී filter කරන්න පුළුවන් උනේ IP addresses. මේ තව පල්ලෙහා තියෙන මම ඒකයි පොඩ්ඩක් කියන්න අමාරුයි කියලා. මේ හරිය දිනන ඉස්ස පස්ස පල්ලෙහාට යනකොට IP addresses කියන්නේ IP addresses සහ ports UDP TCP කියලා ports තියෙනවා ports වලින් විතරයි filter කරන්න පුළුවන්. ඊට පස්සේ next generation කියන වචනේ next generation firewall එකක් කියන වචනේ එනකොට මෙයාට හැකියාවක් තියෙනවා ෆිල්ටර් කරන්න. එතකොට මොනවාද මේ deep packet inspection එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ packet එක deeply අර IP address එක සහ port එක බලනවා වෙනුවට ඒ අතරමැද්දේ තියෙන data. මේ packet එකක් ඇතුළේ ඉන්නේ data එකක් නේ. මේ data එක read කරන්නත් මෙයාට හැකියාවක් තිබ්බා. ඉතින් එතකොට deep packet inspection එකක් කරන්න මෙයාට හැකියාවක් තිබුණා. එතකොට මෙයාට තව මොනවාද මේ decide කරන්න පුළුවන් packet එක forward කරනවද block කරනවද කියන එක මේ IP address එක දිහා විතර නෙමෙයි අර packet එකේ තියෙන content එක දිහා බලලා. මේක advanced පැත්තට ගත්තොත් එimhe IPS කියන device එක ගත්තොත් එimhe දැන් මේ දෙක මම කිව්වා ඉස්සෙල්ලා එකට එන්නේ කියලා. එතකොට මේ IPS කියන මේ device එකෙන් පුළුවන් real time attacks. කියන්නේ real time ආට මොනවා network attack යනවා නම් ඒ වෙලාවේ මෙයාට identify කරගන්න පුළුවන්. මොකද හේතුව තියෙන්නේ මේ next generation කියන වචනේත් එක්ක ගිහිල්ලා මේ next generation firewall එකක් ගන්නකොට ඔයාට subscription එකකුත් ගන්න වෙනවා. Cisco ලගේ subscription එකකුත් ගන්න වෙනවා. ආට එක yearly pay කරන්න වෙනවා. right? මොකද හේතුව තියෙන්නේ. එතකොට මේ firewall එක direct connect වෙලා තියෙන්නේ Cisco network එකට. එතකොට එයා දන්නවා මොකක් හරි අලුත් vulnerability එකක් අලුත් threat එකක් මොකක් හරි ආවනම් ටක් ගාලා එයා මෙයාට update එක දෙනවා. මේ firewall එකට update එක දෙනවා right මෙන්න මෙතන මෙන්න මේ වගේ attack එකක් ආවා ඔයා මෙන්න මේක update කරගන්න. එතකොට මේ firewall ඔව් සර් ඇත්තටම ඔක physically box එක දැන් නැත්නම් soft switch එකක් වගේ තියෙන්නේ. මොකද මට මේ ඇහුන්නේ firewall එක black box එක ඔව් ඇත්තටම device එකක්ද ඒක physically TV වෙන device එකක් නැත්නම් soft නෑ software based නෙමෙයි මේක ඇත්තම නැත්නම් firewall එකක් කියන්නේ ඇත්තම device එකක්. ආ switch එකක් වගේ මේ router එකක් වගේ පාවිච්චි කරන device එකක් තමයි මෙන්න මේක. ඔයා කියන්නේ අපිට ඔයා කියන්නේ Windows firewall වල එහෙම තියෙනවා. right හරි මම එතනට එන්න. ඔයා කතා කරන්නේ software based firewall එකක් ගැන. Windows ට අපිට option එකක් දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ security Windows ල අපිට option එකක් දීලා තියෙනවා. අපි හැම කෙනාටම internet පාවිච්චි කරන එක්කෙනෙක්ට firewalls තියාගන්න බෑනේ. අනිත් එක අපි ගොඩක් enterprise level එකේ වැඩ කරන home users ලානේ. එතකොට ඒගොල්ලෝ අපිට option එකක් දෙනවා software based firewall එක. ඒගොල්ලන්ගේ Microsoft එකේ update patches
අප්ඩේට් වෙනවා මේ එනකොට මේ ෆයර්වෝල් එක අප්ඩේට් කරනකොට ඒගොල්ලෝ එයා අප්ඩේට් කරනවා මේ ගිය සතිය සාමාන්‍යයෙන් Microsoft එකේ මට මතක විදියට බ්‍රහස්පතින්දා සාමාන්‍යයෙන් මේජර් අප්ඩේට් එකක් එනවා. එතකොට මේ මේජර් අප්ඩේට් එක බ්‍රහස්පතින්දා එනකොට එයා අප්ඩේට් කරලා එවනවා අපිට මෙන්න මේ වගේ threads ටිකක් මේ ගිය සතිය ඇතුළතදී අපිට හම්බුණා. right? එතකොට ඔයා මෙන්න මේක ඔයාගේ database එකට අප්ඩේට් කරගන්න මේ වගේ එකක් ආවොත් මේක threat එකක් විදියට identify කරගන්න. ඒක ඇවිල්ලා පුතේ software based firewall එකක්. හරි. එතකොට අපිට තියෙන මේ software based firewall එක suitable අපි home users ලා ඉඳලා. අපිට ප්‍රශ්නයක් නෑ. අපේ network එකේ ගොඩක් devices connect වෙලා නෑ. එතකොට ඒකින්ද අපිට මේක suitable. හැබැයි enterprise level එකට යනකොට අපි කතා කරන්නේ machine ගොඩක් ගැන. machine 100 200 500 තියෙන දේවල් ගැන. එතකොට අපිට software based firewall එකක් තියලා හරියන්නේ නැහැ. ඒකටම dedicated device එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. අන්නේ device එක තමයි මෙන්න මෙතන කියන මේ next generation firewall කියන concept එක ඇවිල්ලා. right මම පොඩ්ඩක් speedly මේක කරා මේ කතා කරගෙන යන්නම් මේ ටික මේ මොකද නැත්තම් පොඩ්ඩක් මේ කියන්න වෙලා මදි වෙයි. එතකොට මේ access point ගැන මම ඉස්සෙල්ලා මේ කිව්වා අර කතා කරනකොට e-controllers කියන concept එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ අලුත් syllabus එකට add වෙච්ච දෙයක් Cisco DNA center. Cisco DNA center කියන එක මේ සරලව මම ඔයගලන්ට කිව්වොත් එහෙම මෙන්න මේමයි. හිතන්නකෝ ඔයා කම්පැනි එකක් තියෙනවා කියනවා. මේ කම්පැනි එකේ ඔයාට තියෙනවා switches සාමාන්‍යයෙන් branches වල දැන් 54 වටේ branches තියෙන බැංක් එකක් ගත්තොත් කියලා හිතන්නකෝ. 4 වටේ branches තියෙනවා බැංක වල. එතකොට මේකේ ඔයා switches තියෙනවා 500ක්. routers තියෙනවා 500ක්. right? එතකොට මෙන්න මේ 500 මොකක් හරි ඔයා configuration එකක් කරනවා නම් ඔයා කොහොමද මේක හොයාගන්නේ? මේ එකින් එකට ගිහිල්ලා නෙවන්න වෙන්නේ. right. ඒකට Cisco දුන්න DNA center කියලා සහ wireless LAN controller කියන එක WLC කියන මේ ක්‍රමවේදයක්. ඔයාට GUI interface එකක් කරා. එහෙම නැත්නම් ඔයාගේ අර web interface එකක් කරා ඔයාට පුළුවන්කම ලැබුණා අර devices 500 නැත්නම් routers 500 නැත්නම් switches 500 එකම interface එකකට අරගෙන ඒ web interface එක හරහා ඔයාට configuration එකක් කරන්න. එතකොට ඔයා මෙතනින් කරන මේ DNA center එකේ web interface එක හරහා ඔයා කරන configuration එක ඒ අදාළ router එකේ update වෙනවා. right? හිතන්නකෝ දැන් සාමාන්‍ය network කියලා හිතාගෙන ඉන්නේ ළමයි ගොඩක් වෙලාවට මේ network කියන එක කියපු ගමන් හිතන right. කේබල් ටිකක් තියෙනවා කේබල් ටික ස්විච් එකට ගහන්න ඕන මේ ටික මැෂින් ටිකට ගහන්න ඕන රයිට් මෙහෙම කරායින් පස්සේ මේ ටික data transfer කරනවා මේක router එකකට කරායින් පස්සේ ඉන්ටර්නෙට් කරේ මේ ටිකනේ ඇත්තටම දැන් ඒක නෙමෙයි උදාහරණයක් විදිහට මේ endpoint servers කියන මේ දේවල් බේසික් දේවල් අපි මේ servers ඔයගොල්ලෝ අහලා තියෙන servers client server architecture ගැන අපි කතා කරමු මේ මෙතන තියෙන network topology architectures ගැන ඒතකොට මේවා ගොඩක් වෙලාවට මේ බේසික් දේවල් මම පොඩ්ඩක් යන්නම් මේ අලුතෙන් එකතු වෙච්ච දේවල් එක්ක පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරන්න මම මේ IP addresses TCP UDP කියලා මම කතා කරා ඉස්සෙල්ලා. ඒතර මේ IP address major part එකක්. Cisco CCNA ඉගෙන ගන්න ළමයිට ගොඩක්ම ඕන වෙන දෙයක් තමයි IP addresses කියන එක. IP addresses ගත්තොත් පුතේ version දෙකක් තියෙනවා. එකක් තමයි IP addresses ගත්තොත් එකක් තමයි IP4 කියලා තියෙනවා IPv6 කියලා තියෙනවා. version 6 කියලා තියෙනවා IPv version 4 කියලා තියෙනවා මේක 32 bit address එකක් bit එකක් කියන්නේ 0 1 ඔයගොල්ලෝ පොඩි කාලේ අර binary ගණන් හදන්නේ අන්න ඒ වගේ එකක් තමයි bit එකක් කියන්නේ මෙන්න මේ වගේ 32 bit address එකක් මේක 128 bit address එකක් right අපි එතකොට මේ දේවල් ටික කතා කරමු advancedly මේ IP address එකක් ඕනන්නේ මොකටද මම අර ඉස්සෙල්ලා ඔයාට අඳපු diagram එකේදී කිව්වා මෙන්න මේ A කියන මේ PC එකට පුළුවන් මෙන්න මේ PC එකට transfer කරන්න කියලා කිව්වනේ මෙහෙම මේ IP address එකකින් තමයි මේ A කියන PC එක මොකක්ද කියලා uniquely මෙන්න මේ මෙතන ඉන්න switch එක identify කරගන්න. මේ A කියන frame එක මෙන්න මේ IP address එකෙන් මේ device එක ඕනම device එකක් අපි identify කරගන්න මෙන්න මේ IP address එක. right major part එක අපි කතා කරනවා IPv4 ගැන IPv6 ගැන කතා කරනවා. right එතකොට අපි මෙතන කියත wireless මම කිව්ව අලුතෙන්ම එකතු වෙච්ච තැනක් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දකින්නේ වයර්ලස් කනෙක්ට් වෙනකොට ඔයගොල්ලන්ගේ ෆෝන් එක හරි මොකක් හරි දෙයක් කනෙක්ට් කරනකොට ඔයගොල්ලන්ට අපේ මේ අර WPA2 ඔය වගේ ඔතෙන්ටිකේෂන් නේ ඔයගොල්ලන්ට එන්නේ මෙතනදී කතා කරන මේ වගේ සෑහෙන ලොකු ඇඩ්වාන්ස් දේවල් ගැන SSL මේ එන්ක්‍රිප්ෂන් ගැන කතා කරනවා අපි මෙතනදී මේ වයර්ලස් කියන්නේ
තනිකරම totally මේකට ඇඩ් වෙච්ච අලුත්ම පාර්ට් එකක්. virtualization පැත්ත ගත්තත් එහෙම virtualization කියන දේ ගැන කතා කරොත් එහෙම අපි server virtual machines ගැන කතා කරනවා. අපි උදාහරණයක් විදිහට මම ඔයගලන්ට කියන්න ඔයගොල්ලෝ Windows PC එකක් පාවිච්චි කරනවා නම් ඔකේ තියෙන සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති Hyper-V කියලා software එකක්. ඉතින් මේ Hyper-V කියන එක hypervisor එකක්. ඔය software එකක් නෙමෙයි hypervisor එකක්. ඔය hypervisor එකෙන් ඔයාට පුළුවන් ඔයා පොඩ්ඩක් මේ Google කරලා හරි බලන්න මේ Hyper-V කියන්නේ මොකක්ද කියලා. ඔයාගේ device එක ඔයාගේ මේ Windows machine එක ඇතුලේ මේ hypervisor එකක් දාලා මේ Hyper-V කියන hypervisor එක දාලා ඔයාට ඒ hypervisor එක ඇතුලේ machine හදන්න පුළුවන්. Windows machine එකක් හරි වේවා Linux machine එකක් එතකොට හරි Mac OS එකක් දාලා ඔයාට මේක ඇතුලේ machine සාට ඕන විදිහට හදා ගන්න පුළුවන්. right අන්න ඒක තමයි මෙතන මේ virtual machine කියන කතන්දරය ඇවිල්ලා තියෙන virtualization කියන දේ ගත්තොත් පොඩ්ඩක් deeply යනවා. අර virtualization කියන දේ ගත්තොත් එහෙම පොඩ්ඩක් ඉස්සරහට යනවා මේවා ඔයගලන්ට කතා කරන්න තියෙන ඉස්සරහට මේ Hyper-V මම එකක් කතා කරේ. එතකොට මේ Ciscoත් එක්කම ගොඩක් වෙලාවට use කරනවා මේ Hyper-V වලට වඩා VMware කියන එක. මේ virtualization පැත්ත ගත්තොත් පොඩ්ඩක් ඒක වෙනම advanced topic එකකට ගැන කතා කරනවා. එච්චරම අපිට advance වෙන්න දෙයක් නැහැ. මේක හැබැයි අපි මේ mechanism එක දැනගන්න ඕන. මෙතනදී මේ switching concept කියලා තියෙනවා ළමයි. මේ switching concept කියන්නේ මේ switch එකක් කොහොමද මේ design switch එක කොහොමද මේ decide කරන්නේ? මේ switch එක හැසිරීම කොහොමද? මේ frames මේ යවන්නේ කොහොමද? මම අර ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිය MAC address table එක maintain කරන්නේ කොහොමද කියන දේ. මේ MAC address table එක මම ඉස්සෙල්ලා කතා කරපින්ද කියන මේ MAC address එකක් table එකක් කියලා කියන්නේ මේ හරි සරල දෙයක්. අපිට හැම අපේ machine එකේ තියෙනවානේ burn-in address එකක්. කියන අපේ network interface card එකේ NIC එකේ තියෙනවා address එකක්. ඒක built in address එකක්. අපි කියන factory එකෙන් මේ network NIC එක ගහලා එවනකොටම එයාට address එකක් දීලා එවන්නේ. අන්න ඒකට අපි කියනවා MAC address එකක් කියලා. මෙන්න මේ MAC address එක මෙන්න මේ MAC address එකෙන් තමයි මේ switches වැඩ කරන්නේ. මොකද switches ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් මේක layer 2 devices කියන්නේ. කියලා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් තේරෙන්නේ නැති ඒක එච්චර හිතන්න එපා layer 2 layer 3 ගැන. මේ දැන්ට මතක තියාගන්න ඕනේ මේ switch එකක් කියන්නේ layer 2 device එකක් කියලා. මේ router එකක් කියලා කියන්නේ එතකොට මේකට connect කරලා දැන් මේක layer 3. මේ layer 2 switch එකක් වැඩ කරන්නේ MAC address එකක් එක්ක. මේ layer 3 router එකක් වැඩ කරන්නේ IP address එකක් එක්ක. එහෙමනම් මෙන්න මෙතනදී තියෙන්නේ මේ MAC address එකයි මේ switch එකේ තියෙන්නේ MAC address එකයි MAC address එකට අදාළව IP address එකයි මොකද්ද කියන එක. right හරි අපි එතකොට තව ටිකක් ඉස්සරහට යමු. අපි මේ කතා කරේ පළවෙනි දැන් ඔයගලන්ට මම හිතන්නේ පොඩ්ඩක් හිතෙන්න ඕන මේ CCNP කරන්න පුළුවන් කියලා කිව්වට ඒක එච්චර ලීසි වැඩක් නෙමෙයි කියලා. මොකද හේතුව තියෙන්නේ අපි ඉස්සරහට මෙතන ඉහාට යනකොට කතා කරන්න තියෙනවා network access කියන එක ගත්තොත් එහෙනම් ඔයගලන්ට පේනවා ඇති මෙතන කතා කරන්න තියෙනවා VLANs වෙන virtual LANs. මම ඔයාලට ඉස්සෙල්ලා department A සහ department B කියලා එකක් පෙන්නුවානේ. department A සහ department B කියලා එකක් පෙන්වන්න පොඩ්ඩක් ඉන්න මං ගාව පින්තූරයක් තියෙනවා. විනාඩියක් දෙන්න. මම ඔයාලට කියපු එක්සැම්පල් එක ලස්සන රූපකින් ඔන්න මෙතන තියෙනවා. right මේක මම ඔයාලට අර ඩිපාර්ට්මන්ට් වයිස් ගත්තොත් එහෙම මෙතනදී ඔයාලට තියෙනවා ඩිපාර්ට්මන්ට් A සහ ඩිපාර්ට්මන්ට් B කියලා. මම අදපු එකම තමයි පොඩ්ඩක් එහෙම මේ වෙනස් කරලා තියෙනවා. right හරි එතකොට මෙන්න මේ අපි කතා කරේ මෙතනදී අපි කතා කරේ මොනවද මේ ස්ලයිඩ් එක ලොකින් අසදිනේ මේක VLAN එක කියන්නේ මොකක්ද කියන එක. VLAN එක කියලා කියනකොට
අපිට VLAN එක කියලා මේ කියන්න පුළුවන් මොකද්ද VLANs කියන්නේ? දැන් මේ department A කියලා එකක් තියෙනවා. department B කියලා කෙනෙක් ඉන්නවා. හිතන්නකෝ මේ department A කියන්නේ IT department එක කියලා. හරි. එතකොට department B කියන්නේ payroll එක කියලා හිතන්නකෝ. එතකොට මේ payroll එකේ traffic එක මේගොල්ලෝ මේ කතා කරන දේවල් මේ IT department එකට වැඩකුත් නැහැ. මේ IT department එකේ කතා කරන දේවල් මේ payroll එකට වැඩකුත් නැහැ. right? එහෙමනම් අපිට පුළුවන් මෙතන switch එකක් වෙනම දාන්න පුළුවන්. මෙතන switch එකක් මේගොල්ලන්ට වෙනම දෙන්න පුළුවන්. මෙතන switch එකක් වෙනම දෙන්න පුළුවන්. ඒ switch දෙක මේකට connect කරන්න පුළුවන්. එහෙම option එකකුත් තියෙනවා. හැබැයි ඊට වඩා සරල option එකක් තියෙනවා VLAN කියලා. ඒතර මේ VLAN එකේදී කරන්නේ මෙන්න මේකේ මේ network එක segment කරනවා. මේගොල්ලන් මේ IT එකේ ඉන්න අයට traffic එක විතරයි මේ IT එකේ යන්නේ. IT එකේ මේගොල්ලන්ගේ packet විතරයි මෙතන හුමාරු වෙන්නේ. ඒක මේ payroll එකේ traffic එක මේකට එන්නේ. මේ network එක segment කරාම මේ payroll එකට මේගොල්ලන්ට access කරන්නත් බෑ. මේ එතකොට ID එකට payroll එකට access කරන්නත් බෑ. මෙන්න මේක තමයි මේ VLAN එකක් කියලා කියන්නේ. එතකොට VLAN එක trunk කරනවා. trunk කියන්නේ මෙන්න මේ වගේ දැන් VLANs දෙකක් තියෙනවා මේ switch එකේ. මේ switch එකෙත් මේ VLAN දෙක තියෙනවා. මේ trunk කරනවා කියන්නේ මේ switch එකේ මේ තියෙන VLAN දෙකේ traffic එක මෙන්න මේ path එක හරහා. හිතන්නකෝ මේ traffic ඔක්කොම යවන්නේ එක path එක link එකයිනේ තියෙන්නේ. මෙයාට එක link එකකුයි මෙයාට එක link එකකුයි නෑනේ. හිතන්නකෝ පුතේ department 10ක් තියෙනොත් එම switch එකේ port 24 port switch එකක් ගත්තොත් department 10ක් තියෙනොත් ඔක මේ cable 10ක් දෙන්න බෑ router එකට. එහෙමනම් මේ එක physical link එකකින් මේකට යවන එක තමයි මේ කතා කරන්නේ මේ VLAN සහ VLAN trunking ගැන. හරිද අපි ආයන් so VLAN के virtual කියනද VNA මොකද VLAN කියන්නේ VNA virtual කියනද ඔව් virtual LAN අර LAN එකම තමයි LAN එක අපි separate කරනවා තව දුරට. අපි LAN එකක් ගැන කතා කරන්නේ single geographical location එකක් ගැන. ඒ LAN එකේ තියෙන devices ටික අපි separate කරනවා logically. අන්න ඒක තමයි logically කියන එක තමයි අර virtual කියන එක ඇවිල්ලා VLAN එකක් කියලා තියෙන්නේ. හරි නේද? right. එතකොට මෙන්න මෙතනදී කතා කරනවා ඒ වගේ දේවල් ගැන මෙතන Cisco discovery protocols කියන මේ CDP සහ LLDP කියන්නේ CDP කියන්නේ Cisco ලගේ proprietary protocol එකක් LLDP කියන්නේ open protocol එකක්. ඒක නිසා අපි මේ කතා කරන මේවා මේ දේවල් ඕන වෙන්නේ අපි හිතන්නකෝ අපි මම router එකක් නම් මගේ එහා පැත්තේ link එකේ ඉන්නේ කවුද? right. මගේ මොන වගේ device එකක්ද? අපිට පුළුවන් මෙන්න මේ protocol සහ කතා කරන්න පුළුවන් අපිට දැන බලා ගන්න පුළුවන් මේ ඉන්නේ කවුද කියලා. network map එකක් අදින්න network diagram එකක් අදිනකොට මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා. right. ether channel කියලා කියනකොට ether channel එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම පොතේ මෙන්න මේම දෙයක්. මෙතන හිතන්නකෝ අපි layer size ගත්තොත් මේක අපි කියනවා access layer එක කියලා. මේ users ලා ඉන්න layer එකට තමයි අපි access layer එක කියලා කියන්නේ. එතකොට මේ access layer එකේ switches මේ තමයි අපි switches කියලා. මේ switches connect වෙනවානේ. අපි මේකට කියනවා distribution layer එකක් කියලා. එතකොට අපි තව කියනවා core layer එකක් කියලා. core layer එක කියන්නේ මේකේ backbone layer එක. මේ switches මේ distribution switches ගොඩාක් connect වෙලා තියෙන එකක් තමයි මේ core switch එක කියලා කියන්නේ. මේක high power මේ switch එකට සාපේක්ෂව ගොඩාක් කියන්නේ high powerful switch එකක්. හරි. එතකොට ether channel එකක් කියලා කියන්නේ එතකොට දැන් අපිට මේ හිතන්නකො users ලා 10 දෙනෙක් ඉන්නවා නම් මේ users ලා 10 දෙනාගේම traffic එක අපිට මේ switch එක හරහා connect කරනකොට මේක physical port එකක් මදි වෙන්න පුළුවන්. හිතන්න මේක 1 GB මේ link එකක් තියෙනවා. අපිට එහෙමනම් මෙතනදී port කීපයක් ගන්න පුළුවන් මතක විදියට port 8ක් ගන්න පුළුවන් port 8ක් අරගෙන මේක bundle කරන්න පුළුවන්. මේක port 8ක් අරගෙන මේක bundle කරායින් පස්සේ මේක වැඩ කරන්නේ එක port channel එකක් විදියට. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ links 4ක් මම අරගෙන තිනවා. ඒ කියන්නේ 1 Gbps ඒවා 4ක්. ඒකට මේක 4 Gbp කියලා. මෙන්න මේක තමයි අපි කියන්නේ ether channel එකක් කියලා. right? අපි ether channel ගැන කතා කරන ලොකුවට කතා කරන්න තිනවා. ether channel ගැන කතා කරනකොට ඊට පස්සේ ලොකුම එක තමයි කතා කරන්නේ STP spanning tree protocol එකක් ගැන කතා කරනවා. මොකද spanning tree protocol එකක් ගැන කතා කරනකොට අපි දැන් මේක bundle කරන හින්දා ප්‍රශ්නයක් නැහැ. අපි හිතනකො මේ bundle කරන්නේ නැහැ කියලා මේක bundle කරන්නේ නැතුව මේ links දෙකකින් connect කරලා තිබුණොත් මේක
මෙයා යවන පැකට් එක මෙයාටත් යනවා මෙයාගෙන් මෙතනට ගිහිල්ලා ආයෙ මෙතනට එනවා බ්‍රෝඩ්කාස්ට් වෙනවා ස්විච් එකේ ෆන්ක්ෂන් එක එකයි මම ඉස්සරහට කියලා දෙන්නම් ඒවා ඊට පස්සේ ආයෙ බ්‍රෝඩ්කාස්ට් කරනකොට ස්විච් එකකින් හොයාගන්න බෑනේ ආයෙ මෙයාටත් යනවා මෙහෙම වෙන එක නවත්තන්න තමයි අපි කතා කරනවා ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකක් ගැන එතකොට කරන්නේ FTP එකෙන් කරන්නේ මේ එක පෝට් එකක් එක පාත් එකක් බ්ලොක් කරනවා ටෙම්පරරි ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා එතකොට wireless access point මේ දේවල් අපි කතා කරමු මේ remote management system telnet SS කියන්නේ මේ remote connect වෙන්න කොහොමද කියන දේවල් එතකොට අපි කතා කරොත් එහෙම wireless LAN technology එක ගැන කතා කරනවා මේකේ දායකත්වයේ සපයනවා මේ network access කියන එකෙන් දායකත්වයේ සපයනවා මේ exam එකට ගත්තොත් 120ක් 120ක් කියලා කියන්නේ සාමාන්‍ය ප්‍රශ්න 100ක් આવොත් ප්‍රශ්න 20ක් හරි එතකොට මේ IP connectivity ලොකුම percentage එකක් තියෙන මෙන්න මේකට IP connectivity කියන එක ගත්තොත් එහෙම අපිට කතා කරන්න තියෙන්නේ තනිකරම මම අර ඉස්සෙල්ලා කතා කරපු IP addresses එක කොහොමද protocols වැඩ කරන්නේ කියන එක. එතකොට අපි මුලින්ම කතා කරනවා මේ routing table එකක් ගැන. routing table එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මම example එකක් විදිහට මෙතන router එකක් තියෙනවා. මෙතන router එකක් තියෙනවා. හැබැයි මේ තින්නේ කිලෝමීටර් 3000ක් විතර දුරින් කියලා හිතන්නකෝ. ISP හරහා connect වෙලා තින්නේ මේ serial link එකකින්. හරි. එතකොට මේ router මේ එතකොට මෙතනට යන්න පාත් දෙක තුනක් තියෙන්න පුළුවන් නේ. මේක router එකක් කරා මේ ISP එකේ මෙතනට යන්නත් පුළුවන්. දෙන්නේ ISP නේ. තව මෙතන ISP එකේ router එකක් තියෙනවා. අපි මේ හරහා මෙතනට යන්නත් පුළුවන්. එතකොට මේ routing table එකක් කියලා කියන්නේ මේ routing table එකේ මෙයා store කරගන්නවා. අර MAC address table එකක් අපි ආයේ කතා කරපු table වගේ routing table එකේදී මෙයා store කරගන්නවා. මොකද්ද මට මේ destination එකට යන්න තියෙන්නේ. ඒ කියන්නේ A කියලා මෙතන තියෙනවා නම් B කියලා මෙතන තියෙනවා නම් A වල ඉඳන් B වලට යන destination එකට යන්න තියෙන පාරවල් මොනවද? right? එතකොට ඒත් එක්කම කතා කරනවා administrative distance එකක් ගැන කියලා. administrative distance එකක් ගැන කතා කරනකොට කතා කරනවා එක protocols තියෙනවා. EIGRP වෙන්න පුළුවන්, OSPF වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ protocols තියෙනවා. මේ protocols වල distance එක අඩු. administrative distance එක අඩු protocol එක තමයි එයා best protocol එක විදියට select කරගන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මෙතන ඉස්සරහට කතා කරනවා static route ගැන. static route එකක administrative distance එක එකයි කියලා තමයි අපි කියන්නේ. මොකද අපි ඒක manually config කරනවා. ඒ කියන්නේ අපි manually කියනවා මෙන්න මෙතනදී ඔයා මෙන්න මේ A ගාව ඉඳන් B වලට යනවා නම් ඔයා යන්න ඕන මෙන්න මේ interface එකෙන් විතරයි. එතකොට අපිනේ path එක කියන්නේ. එතකොට ඒක static route එක නම් අපි එකයි කියලා දාගන්නවා. එතකොට EIGRP ගත්තොත් එහෙම protocol එකක් ඔයගලන්ට මේ syllabus එකෙන් ඒක අයින් වුණා අතරම CCNP අර ENCO level එකට ඒක අරන් ගියා. EIGRP protocol එක ගත්තොත් එහෙම administrative distance එක 90යි. OSPF ගත්තොත් 110යි. එතකොට එකම මේ routers දෙකේ මේ protocols දෙකම run වෙනවා නම් උදාහරණයක් විදිහට මේ routers run වෙනවා නම් මෙයා select කරගන්නේ මේ administrative distance එක අඩුම එක තමයි හොඳම path එක විදිහට. හරි. එතකොට තව මේකේ කතා කරොත් මම අර කිව්වා administrative distance ගැන කතා කරන්න තියෙනවා. මේ static routing IPv4 IPv6 ගැන මම දැන් කතා කරපු අර OSPF මේ අතරම ගත්තොත් එහෙම මම මෙතන ඇඳ වැරදි. මොකද හේතුව තියෙන්නේ මේ OSPF කියන්නේ internal route මේ කියන්නේ external route එකක් නෙමෙයි. external route එකක් විදිහට අපි දන්නේ අපි දැන්ට use කරන එකම එක තමයි BGP කියන්නේ. BGP border gateway protocol තමයි අපි external route එකක් විදිහට use කරන්නේ එකම දේ. මේ එතකොට මේ internal route එක තමයි මේ OSPF අපි ඉස්සරහට කතා කරමු. ඒ ගැන කතා කරනකොට අර ඉස්සෙල්ලා broadcast PM යවන වගේ DRBDR election එකක් මම අර ඉස්සර කතා කරනකොට කිව්වා STP ගැන spanning tree protocol එකක් ගැන. ඒ වගේම විදියක් තියෙන මේ config කරන විදියක් තියෙනවා. එතකොට IP connectivity ගත්තොත් IP services පැත්ත ගත්තොත් පොඩි percentage එකක් තියෙනවා. તો network address translation net එකක් කියලා කියන්නේ network address translation එකක්. මම කියනනම් මේ router එකක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි IPv4 සහ IPv6 use කරනවා. IPv6 use කරනකොට අපිට මේ net කියන concept එක ඕන වෙන්නේ නැහැ. but තියෙනවා still තියෙනවා. මොකද IPv4 use කරන නිසා. එතකොට net කියන concept එක ඇවිල්ලා අපිට මේකේ පොතේ IPv addresses define කරලා තියෙනවා IPv4 වලදී. මේ address වල අඩුයි මේ IP addresses අපිට ගන්න පුළුවන් IPv4.
32 bit address එකක් ගත්තොත් අපිට යන්න පුළුවන් උපරිම address සීමාව තමයි බිලියන 4ක් වෙනකන් IP addresses. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මේ බිලියන 4 කියන එක බොහොම ඉක්මනට ඉවර වෙනවානේ. මේ ලෝකෙ බිලියන මං හිතන්නේ 700ක් විතර මිනිස්සුම ඉන්නවානේ. ඉතින් ඒකින්ද මේක මේ මේගොල්ලෝ ඩිෆයින් කරලා තියෙනවා private address range එකක් සහ public address range එකක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් 192 කියලා ඔයගොල්ලෝ සමහරවල්ලාට දකින්නද ඔයගොල්ලන්ගේ මොනවාරි මේ ඉගෙන ගන්න ඉන්ස්ටිටියුට් එකක කොහේ හරි වේවා network interface card එක කියලා බලුවොත් IP address එක 192 range එකෙන් තියෙනවා. 172 range එකෙන් තියෙනවා. ඊටත් වඩා ලොකු එකක් නම් 10 range එකෙන් තියෙනවා. 10 range එකෙන් තියෙනවා ගොඩක් අඩුයි. එතකොට මෙන්න මේ range මම කියපු 192 range එක 172 10 මේවා ඩිෆයින් කරලා තියෙන්නේ private address එකක් විදියට. public address එකක් විදියට මේ තමයි අනිත් ඒවා ඩිෆයින් කරලා තියෙන්නේ. එතකොට මේ private address එක අපේ network එක ඇතුලේ අපි පාවිච්චි කරන්නේ private address එක. එකම දේ තියෙන්නේ මේ private address එකට බෑ public network එකට යන්න. මේක internet routable කරන්න බෑ. අපේ network එක ඇතුලේ වුණ තැනකට යන්න පුළුවන්. හැබැයි අපේ අර edge router එකකින් එළියට ගිහිල්ලා එයාට වෙන තැනකට කතා කරන්න යන්න බෑ. හරි. එතකොට අන්න මේ net කියලා කියන්නේ network address translation කියලා කියන්නේ මේ net එක ගත්තොත් එහෙම අන්නේ එහෙම කතා private address public address වලට convert කරලා ඒ frame එකෙන් internet හරහා යවන mechanism එකක් තමයි මේ net කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ මේකෙන් net ඉගෙන ගන්නත් ඕන. මේ network time protocol අපේ switches routers වල system lock උදාහරණයක් විදිහට මෙතන තියෙන SMP syslog කියන මේ monitoring tools තියෙනවා. මේ monitoring tools use කරනකොට අපිට එක time එකක් එක router එකක එක වෙලාවකුයි තව ස්විච් එක තව වෙලාවකුයි දුන්නොත් අපිට මේ log එක බලා ගන්න විදියක් නැහැ හරියටම. මේ log උනේ මම ගාන් කියන මිනිස්සයා මේ log උනා මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ අහවල වෙලාවේදී මේ router එකට. right? ඒ router එකේ වෙලාව තියෙනවා නම් මේ 2.5 කියලා මේ ඇත්ත වෙලාව ඇවිල්ලා 1.55යි නා 2.5 කියලා තමයි router එක වදින්නේ. අන්න ඒක නැති කරගන්න තමයි NTP network time protocol එකක් ගැන අපි කතා කරන්නේ. DHCP DNS කියලා කියන mechanism එක කියන්නේ අපේ අර manual දාන IP වෙනුවට automatically DHCP issue කරන්නේ මේ IP address issue කරන ක්‍රමවේදයක් අපේ routers cisco routers වලින් අපිට පුළුවන් ඒ ටික හදාගන්න. එතකොට ඒ වගේ දේවල් ටිකක් තියෙනවා මේකේ කතා කරන්න. TFT කියන FTP file transfer system එකක් අපි මේ advanced විදිහට කතා කරමු. එතකොට මේකට add වෙලා තියෙනවා security fundamentals. security fundamentals කියන එක ගත්තොත් එහෙනම් ඔයගලන්ට පේනවා ඇති අපි දැනගන්න ඕන මේ networks පාවිච්චි කරනවා නම් අපි දැනගන්න ඕන මේ network වලට එන threats මොනවද කියලා. right? එතකොට මේ threats මොනවද කියලා දැනගන්න ඕන. එතකොට මේ අපි මේ threats ටික නවත්තන්න ක්‍රමයක් දැනගන්න ඕන. දැන් threats ටික එනවා කියලා මේ vulnerabilities එනවා කියලා viruses worms එනවා කියලා අපිට ටික ඉන්න දෙන්න බෑනේ. අපි එහෙනම් මේක නවත්ත ගන්න technologies ටිකක් දැනගන්න ඕන. උදාහරණයක් විදිහට threats කිව්වොත් එහෙනම් virus කියන්න පුළුවන්. එතකොට Trojan horse ලා worms ලා ওই වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරගත්තොත් එහෙනම් මේ මෙතනදී මේවා threats කියන්නේ මොනවද කියන එක identify කරගන්නවා. එතකොට මේව නවත්තන technologies මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. එහෙම ගත්තොත් එහෙම දැන් අනිත් පැත්තෙන් program එකේදී අපි මේ security programs element physical access control කරන්න අපි මොනවා පොතේ අපි මේ හිතන්නකෝ මේ මොනවාරි දාලා මේ කියන්නේ IPS දාලා firewall දාලා ඔක්කොම කරලා අපි threat එක නවත්තලා තිනවා. හැබැයි මේ main switch එකට හරි මේ router එකට access router එක හරි තියෙන කාමරේට access කරන්න මේ දොරට ඉබ්බෙක් දාලා නැහැ. ප්‍රශ්නයක් නේ එතකොට. එතකොට මේ අපිට alien threats එන්න ඕනේ නැහැ. අපේ company එක ඇතුළේ ඉන්න මිනිස්සුන්ට කියලා කේබල් එකක් ගහගත්තා නම් ඕක ඇතුළට ඕන විදියට අපිට ඕක control කරන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ කොහොස් එක කරලා ඉවර වුණාම ඔයගොල්ලන්ට එහෙම කියලා කේබල් එකක් ගහගෙන දුන්නොත් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. company එක නන්නත්තර වෙන දේවල්ම කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. එතකොට physical access control කරන්න ඕන. අපි මේ password policies ගැන කතා කරනවා ඉස්සරහට. මේ triple A multi factor authentication ගැන කතා කරනවා. මේ site to site VPN කියන concept එක ගත්තොත් එහෙම මේ VPN එක ඔයගේ branches දෙකක් තියෙනවා නේද? උදාහරණයක් දැන් ගොඩක් වෙලා remote work කරන්න දීලා තියෙනවා. ගොඩක් වෙලාට company වල ඉන්න කට්ටියට remote මේ work කරන්න දීලා තියෙනවා. remote work කරනකොට ප්‍රශ්නේ තියෙන අපි internet connection එකක් කරා තමයි company profile එකක් company එකේ network එකට යන්නේ. එතකොට ඒක secure නෑ. මේක අතරමැද ඕන තරම් threats තියෙන්න පුළුවන්. virus worms ඕනම දෙයක් තියෙන්න පුළුවන්. අපි ඒ ටිකත් අරගෙන තමයි අපි network එකට යන්නේ. right. එහෙමනම් අන්න ඒක මේ නවත්තන්න අපි මේ VPN ගැන කතා කරනවා. මේ site to site VPN ගැන කතා කරනවා. එතකොට අපි මේ devices VPN normal software VPN ගැන කතා කරනවා.
එතකොට මේ access control list ACL කියලා කියනවා මේ මොනවාද අපේ traffic එකේ එන traffic එක filter කරන්න ඕන. උදාහරණයක් විදිහට එක මිනිස්සෙක් pin හිතන්නකෝ මේ මිනිස්සෙක් අපිට මොනවා හරි මේ එනවා මොකක් හරි threat එකක් එනවා කියලා. මේ උදාහරණයක් විදිහට access control එකක් දාලා වෙලා අපිට කරන්න පුළුවන් දේ තමයි අපේ router එකට කියනවා මෙන්න මේ particular IP address එකෙන් හෝ වේවා port එකෙන් හරි වේවා මේකෙන් ආවොත් එම මේ traffic එක block කරන්න. මේකෙන් එක්ක මෙහෙම දෙතුන් පාරක් මේ එකම traffic එක generate කරොත් මේක block කරනවා. ACL access control list ගැන අපි කතා කරන standard සහ extended access control list ගැන කතා කරනවා මේ DHCP spoofing ARP inspection port security කියන අපි මේ switch එක switches routers secure කරන එක විදියක් ගැන අපි port වලට priority එකක් දාලා port අනවශ්‍ය port shut down කරලා දාන්න ඕන. මොකද මේ port එකට cable එකක් ගහගත්තා. අර මම කිව්වා වගේ physically access කරලා ඒ cable එකක් ගහගත්තත් ඒ port එක shut down කරලා තියෙනවා නම් එයාට communicate කරන්න බෑනේ. ඒ විදිහ අපි mechanism අපි මේ දේවල් හදා ගන්න ඕනේ. එතකොට authentication authorization මේ triple A concept එක ගැන කතා කරන මේ security mechanism ගැන ඔක්කොම කතා කරන්නේ. මේ මම ඔයගලන්ට අර ඉස්සර කිව්වා වගේ මේ ඕගොල්ලෝ පාවිච්චි කරන මේ wireless network වලදී පාවිච්චි කරන encryption keys ගැන කතා කරනවා. නරකම part එක තමයි ඔයගොල්ලෝ network engineers ලා විදියට ඔයගොල්ලෝ මෙන්න මේ part එකට ගොඩක් වෙලාට හරිය අකමැති. automation and programmability. හැබැයි හරිම ලස්සන part එකක් මේක. මේක මෙහෙම කියලා දුන්නා programmability කියලා කිව්වට ඔයගොල්ලන්ට මේක command line මේක ලොකුවට එහෙම කරන්න දෙයක් නැහැ. අපි මේ CCNA level එකේදී ඉගෙන ගන්නේ මම ඒක පොඩි example එකක් පෙන්නන්න. අපි මේ CCNA level එකේදී ඉගෙන ගන්නේ මෙන්න මේ දේවල් වල ගොඩක් වෙලාට බලන්න මෙතන ගත්තොත් එහෙම explain. එතකොට describe. හරි. එතකොට මේ කොහෙවත් කියලා නැහැ මේක config කරන්න කියලා. right ඒ වුණාට අපි මේක config කරලා බලමු. එතකොට මේ automation and programmability කියන එකේ මම පොඩ්ඩක් ලස්සනට ගත්තොත් එහෙම මේ කතාව අපි switch එකක් ගත්තොත් switch එකේ mainly තියෙනවා planes තුනක්. planes තුනක් කියන්නේ එකක් තමයි management plane එක. අනිත් එක තමයි data plane එක. අනිත් එක තමයි control plane. අපි මේ management data plane එක කියලා හිතන්නකෝ මේ data plane එකේ තමයි අපි යවන traffic ඔක්කොම යවන්නේ. දැන් මේ management plane එකෙන් තමයි අපි remotely අර මං කිව්වා වගේ SSH ඉස්සෙල්ලා අර කිව්වේ security connect වෙන්නේ මේ දේවල් බලාගන්නේ මෙන්න මේක. මේකත් හරි මේකත් මේ control plane එකෙන් තමයි මේ devices වලට අපි හිතමුකෝ අපි right මේ interface එකට ගිහිල්ලා මේ interface එක shut down කරනවා. මෙතන තියෙනවා නම් interface එකක් මේ interface එක shut down කරනවා. මේ controlling part එක කරන්නේ මෙන්න මේ control plane එක. මේ අලුතෙන් මේ Cisco ලගේ automation and programmability කියන concept එකේදී මේ switch එකේ තිබ්බ මේ brain එක අපි මේකට කියනවා මේ brain එක කියලා. ඇත්තට මේ controlling part එක. මෙයා තමයි මේකේ වැඩ. මෙයා තමයි හිතලා මේ දේවල් මේ apply කරන්නේ. මේ ports වලට මොකක්ද වෙන්න ඕන කියලා. මේ brain එක ගලවලා එළියට ගන්නවා මෙන්න මේ අලුතෙන් මේ program වල. ගැන කතා කරනකොට. කතා කරලා මේ වගේ device switches හිතන්නකෝ ගොඩාක් තියෙනවා කියනවා. මේ වගේ switches ඔක්කොගෙම තියෙන මේ control plane එක එළියට ගන්නවා. එළියට අරගෙන එකකට දෙනවා මේ ටික control කරන්න ක්‍රමයක් හදලා. right? මෙතන ඉන්න මෙන්න මේ main switch එකක් ආවා. ඔය router එකක් හරි මොකක් firewall එක මොකක් හරි වේවා. මේ control plane එක ගලවලා එළියට අරගෙන මෙයාට කියනවා මෙන්න මේ switches ටික ගැන බලා ගන්න. right? එතකොට අපි මෙතනදී කතා කරනවා මේ switches ගැන කතා කරගන්න මේ බලන්න කියන කතා කරනකොට අපි කතා කරනවා මේ කතා කරගන්න විදියක් තියෙන්න ඕනේ මේවට. අපි එතනදී කතා කරනවා REST API කියලා එකක් ගැන. එතකොට netconf කියලා protocol ගැන. එතකොට මෙන්න මේ දේවල් මේ තියෙන REST API. මේ ටික languages ගැන කතා කරනවා මේවට කතා කරන languages අපි මේ උදාහරණයක් විදිහට අපි Python මෙන්න මේ Ansible කියන concept එක ඔයගොල්ලෝ ඉස්සරහට network කියනවා නම් අතරම මේ Ansible කියන එක ඔයගොල්ලන්ට ඉගෙන ගන්නම වෙනවා. මොකද හේතුව තියෙන්නේ මේ Ansible ඉගෙන ගන්න නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් Python දැනුම තියෙන්නත් ඕන. මොකද හේතුව තියෙන්නේ ඉස්සරහට අතරම මේ software base මම ඔයගොල්ලන්ට අර ඉස්සෙල්ලා DNS center එක ගැන කියනකොට මේ switches මේ programmability එකේ මේ switches 500ක් routers 500ක් ප්‍රශ්නයක් නැහැ. ඔයා config කරන්න එක interface එකකින්
මේ DNA center එකේ interface එකකින් ඔයා config කරනවා මෙන්න මේ switches වල මෙන්න මේ changes වෙන්න ඕන කියලා. මේ control එක කරන්නේ ඒ control එක මේවට කියනවා right. ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ system එකේ මේ adjust කරගන්න. මේ විදිහට තමයි වාට තියෙන්නේ. මේ path එක හරහා තමයි වාට යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ පුතේ මේ ලොකු දේවල් ටිකක් මේ Cisco CCNA කියන syllabus එකේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න. සමස්තයක් විදිහට ගත්තොත් එහෙනම් මේක අතරම අපි අර නෙට්වර්කින් ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට හැමෝම කතා කරන්නේ මේ Cisco ගැන. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඔන්න ඕක. දැන් ඔයගලන්ට මම උදාහරණයක් විදිහට මම මේ ක්ලාස් එක පටන් ගන්නකොට මේක අද ඉන්ට්‍රොඩක්ෂන් එක පටන් ගන්නකොට මම ඔයගලන්ට කිව්වා CCNA කියන එක මස්ට් නෑ. CCNA කියන එක පොඩ්ඩක් අපිට පැත්තකට දාන්න පුළුවන්. දාලා ඉවරලා අපිට පුළුවන් CCNP exam එකට කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ knowledge එක කොහොමද අරයන්නේ? CCNP වලදී කතා කරන්නේ මේ වගේ මේ CCNP වලදී ඊට පස්සේ කතා කරන්නේ NCO කියලා exam එකක් ගැන. ඒ exam එක ගැන කතා කරනකොට මේ වගේ සෑහෙන ගුණයකින් advanced දේවල් තමයි අපි මෙතන කතා කරන්නේ. NCO එකේදී කතා කරන්නේ. right? එතකොට මෙන්න මේ knowledge එක මේ clear knowledge එකක් අරගෙන තමයි මෙන්න මේකට යන්න ඕන. මේ clear knowledge එකක් අරගෙන ගියේ නැත්තම් කවදාවත් මේ networking කියන පාත් එක යන්න බෑ. මේ networking කියපු ගමන් මේ Cisco කියන කෙනා මතක් වෙන ප්‍රධාන හේතුව තමයි මේ Cisco කියන vendor. එක vendor කෙනෙක් නෙමේ. මේ network නැත්තම් මේ දැන් network devices හදන Huawei, HP මේ වගේ තවත් companies තියෙනවානේ. හැබැයි අපි networking ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට කතා කරන්නේ නැහැ ඒ company ගැන. කතා කරන්නේ මේ Cisco ගැන. හේතුව තියෙන්නේ මෙන්න මේ Cisco ලගේ මේ advanced පැත්ත හින්දා. මොකද හේතුව තියෙන්නේ ඒගොල්ලෝ devices හදනවා. ඒ devices වලට operating systems හදනවා. එතකොට ඒ devices map කරලා වෙනම මේ technologies හදනවා. මේගොල්ලෝ මේ network එකක් දැන් මම ඔයගොල්ලෝ මෙතන හිතාගෙන ආවා නම් අර network එක කියන එක මේ cable ටයක් අරගෙන switch එක කනෙක්ට් කරලා switch එක router එකට කනෙක්ට් කරා කියන දේ මෙතනදී ඔයගොල්ලන්ට තේරෙනවා නැති ඊට වඩා සෑහෙන දේවල් ටිකක් තියෙනවා මේ network කියන එක ඇතුලේ කියලා. right? ඔයගොල්ලෝ මෙන්න මෙතනදී ඉගෙන ගන්න මෙන්න මේ network කියලා මෙන්න මේ දේවල් ටික. CCNA level එකේදී මෙන්න මේ දේවල් ටික තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් මේ link එකට ගිහිල්ලා මේ link එකට ගිහිල්ලා මම මේක Teams එකේ chat එකට දාන්නම් මේ link එක. සර් excuse me sir. ඔව්. සර් අර අන්තිම පාත් එකේ අර programmability කියන එකේ Python ගැන කියවනේ සර්. ඔව්. සර් මම මේ YouTube එකෙන් නිකන් normal අර මේ පොඩි වීඩියෝ ටිකක් බලන්න Python පොඩ ඉගෙනගෙන යනවා. මම දැක්කා next gen එකේ තියෙන Python class එක. ඒක ඔව් අපි මේ next gen එකේ ඔව් next gen එකේ අපි Python class එක පටන් ගත්තා. fast track කියන්නේ මෙහෙමයි. ඔව් fast track කියන්නේ instructor කෙනෙක් අපේ instructor ඉන්නේ චන්ද කියලා සර් කෙනෙක් ඉන්නේ. දැන් මේ සර් ඔයගොල්ලෝ පොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් එක බැලුවොත් එහෙනම් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ එකක්වත් බොරු කියලා නැහැ. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පැහැදිලිව කියලා තියෙනවා දවස් 10කින් ඕගොල්ලන්ට මේ දවස් 10ක් ඇතුළතදී ඕගොල්ලන්ගේ ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදලා දෙනවා. මේ Python කියන ලැන්ග්වේජ් එක ගත්තොත් එහෙම දැන් හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් නේ. මේක ඇප්ලිකේෂන් වලට යූස් කරනවා. ඒතකොට වෙබ් පැත්තට යූස් කරනවා. ඊට අමතරව මෙන්න මේ නෙට්වර්ක් පැත්තට මේක ඇවිල්ලා. රයිට්. ඒතකොට මේ හැම තැනකටම මේ මෙන්න Python කියන එක ඕන වෙනවා. අපි දැන් ගිය සතියේ මේ අතරම කිව්වාගේ ගිය සතියේ Python class එකක් චන්දික සර් පටන් ගත්තා. එතනදී basic Python ගැන තමයි අපි කතා කරන්නේ. හැබැයි මේ Cisco පැත්ත target කරලා යනකොට අපි මේ Python basicම Python වලට වඩා පොඩ්ඩක් සමහර වෙලාවට අපි වෙනස් Python පැත්තක් හැබැයි හොඳ base එකක් තමයි ඒක ඔළුවට දාගන්න. ඔයාලට Python කියන දේ familiar නැත්තම් ඔයාලට හොඳ base එකක් තමයි Python කියන මේ program එක ඔළුවට දාගන්න. මොකද ඒකේ අර බිඳුව ඉඳන් කරන දේවල් තියෙනවා. ඔයාලට දවස් 10කද බොහොම cost fee එක ගත්තොත් එහෙම reasonable price එකකට යන්නේ. මොකද අපි next gen එකේ ගොඩක් වෙලාවට cost fees reasonable prices දාලා තියෙනවා. මොකද හැමලාම යට ගොඩක් සල්ලි නැහැ. ඉතින් ඒකින්ද මේ reasonable prices වලට තමයි මේව දාලා තියෙන්නේ. ඒ වගේම අපි next gen අපි ඔයගලන්ට නිතරම අපි මේ page එක බැලුවොත් එහෙනම් scholarships දෙනවා. එතකොට scholarships මේ ඊපෙරේද scholarships 1000ක් කියලා දුන්නා. 2000ක් විතර වෙලා තියෙන දැන් ඒක. මේ ඒ වගේ තියෙනවා. එතකොට covid series එකේ ඉස්සෙල්ලාම අපි covid boot camp එකක් කරා මේ languages trending languages ඒ කියන්නේ Linux Cisco එතකොට එක දිගට අපි දවස් 56ක් ඉගෙනුවා. ඉතින් කම්පැනි එක පැත්තෙන් ගත්තොත් අපි ඒ වගේ ගොඩක් දේවල් කරනවා. මේ අපේ මෙතන ඉන්න මේ අපේ ළමයි කීප දෙනෙක් ඉන්නවා මෙතන. ඒ ළමයි දන්නවා මෙතන මේ කොහොමද next gen කියන ආයතනය අර මුදල් බේස් කරගෙන වැඩ කරන තැනක් නෙමෙයි කියන එක. ඉතින් ඒකින්ද පුතේ Python ගැන ඉගෙන ගන්න අයිඩියා එකක් තියෙනවා නම්
Python පැත්තට ආසාවක් තියෙනවා නම් හොඳ ස්ටාර්ටින් පොයින්ට් එකක් තමයි ලොකු ගානකුත් නැහැ රුපියල් 8000ක් වගේ වෙන්නේ මේ කෝස් එක. දවස් 10ක් වාට දින දවස් 10ක් ඉවරෙද්දී වාට ස්ටෝන් මැනේජ්මන්ට් එකක් හදන්න ඉස්සෝ කියලා දෙනවා. හරි ඒක තමයි මම බැලුවේ මේ මොකද මට මේ ඒ ලැන්ග්වේජ් ටික ලේසි වගේ මම අර කලින් ඔය C++ Java වගේ පොඩ්ඩක් එහෙම කරලා තියෙනවා. ඔව් අනිවාර්යෙන් ඒක ලේසි ගතිය ෆැමිලිය ගතියක් තියෙනවා. මොකද එකක් තමයි මේ අනිත් ඒවාට සාපේක්ෂව ගොඩක් ලේසි Python. ඉගෙන ගන්න ලේසි. ඔව් දැන් මේ මම දැන් දන්නේ මේ නෙට්වර්ක් පැත්තට ඒක ඇවිල්ලා තියෙනවා වගේ එකයි. නෙට්වර්ක් පැත්තේ දැන් පුතේ මේකෙදී අතර මේ 6 කියන කැටගරි මේ 6 වෙනි එක ඔටෝමේෂන් ඇන්ඩ් ප්‍රෝග්‍රෑම් බිල්ඩ් කියන එකේදී ඔයගලන්ට මෙතනදී කතා කරන්නේ මේ බොහොම පොඩි දේවල් ටිකක් තමයි මෙතනදී කතා කරන්නේ ඔටෝමේෂන් ඇන්ඩ් ප්‍රෝග්‍රෑම් බිල්ඩ් කියලා කියන්නේ. මොකද එතනදී Ansible කියන ලැන්ග්වේජ් එක ඔයා මාස්ටර් කරගත්තොත් ඔයා සාමාන්‍යයෙන් අද නෙමෙයි මේ Ansible අද නෙට්වර්ක් ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා මේ Ansible කියන එක මේ ඔයා මාස්ටර් කරගත්තොත් Ansible මම අර කිව්වේ Ansible මාස්ටර් කරගන්න නම් ඔයා ඉස්සෙල්ලා Python පොඩක් ඉගෙන ගන්න වෙනවා කියලා. ඉතින් ඒ දේවල් කරගෙන ආවොත් මේ වැලියු එක ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් බිල්ඩ් කියන පැත්ත ගත්තොත් එහෙම සෑහෙන වැලියු එකක් ඉස්සරහට එනවා. මේක තාම ඇත්තටම කිව්වොත් එහෙම පුතේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලංකාව ඇතුලේ තාම මේ නෙට්වර්ක් කියන දේ හැදීගෙන එන දෙයක් නේ. තාම මේ ටෙක්නොලොජි එක ටක්කල් ඇබ්සෝබ් වෙන ගතියක් නැහැ. මොකද කම්පැනිස් අපේ රටේ තියෙන කම්පැනිස් වලට සල්ලි එහෙම ලොකුවට නැහැ. හැමතිස්සෙම නෙට්වර්ක් පැත්ත කරන් එහෙම ගොඩක් වෙලාවට මාරු වෙන්නෙත් නැහැනේ. ඉතින් ඒකින්ද මේ එමීට එමීට තමයි අප්ඩේට් වෙන්නේ. හැබැයි මේ ඉස්සරහට ඔයා වැලියු එකක් ගන්න සෑහෙන වැලියු එකක් එනවා මේකේ. මේක ඇඩ්වාන්ස් පැත්තක්. මම ඔයාලට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ඔයාලට පෙන්නන්නම් හරියට දෙන්න මට. මම දැන් පොඩ්ඩක් කියන්න ඔයගලන්ට මේ පාත් එක මම අර ස්ටාර්ට් එකේදී කිව්වේ පොඩ්ඩක් පාත් එක ගැන ඔයගලන්ට මම අයිඩියා එකක් දෙන්නම් කියලා. දැන් මේ කෝස් එක ගැන මම අයිඩියා එකක් දුන්නා රෆ්ලි මෙන්න මේ දේවල් ටික තියෙන කියලා. මේ කියපු ඔක්කොම දේවල් ටික 100%ක් ඔයගලන්ට මේ කෝස් එක ඉවර වෙනකොට හොඳටම පුළුවන් වෙනවා. right එතකොට මම මේ exam path කියන මේ link එක ගත්තොත් ඔයගලන්ට මම මේ Cisco certification path එක ගැන තමයි චුට්ටක් මම මේ දැන් කියන්න යන්නේ. මේ certificate path එකේ තියෙන දේවල් තමයි මේ ඔයගලන්ට මේ එක level තමයි entry level, associate, specialist, professional, expert, architect කියලා. ඒතර basically අපි ගත්තොත් එහෙම අපිට තියෙන entry level එකක්. අපි කවුරුත් මේක කරන්නේ නැහැ. මම දන්න විදිහට කවුරුත් මේක මෙතනින් පටන් ගන්නෙ නැහැ. පටන් ගන්න මෙන්න ඔය CCN එකේ. මේකෙන් ගොඩක් වෙලාට එහෙම ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේකේ තියෙන දේවල් ටික මේකෙදි කවර් වෙනවා. ඉතින් ඒකෙන්ද මේක කිරීමේ කියන ලොකු අවශ්‍යතාවයක් නැහැ. හැබැයි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඔයාට පේනවා ඇති ඔයා අර මම ඉස්සෙල්ලා කතා කරපු දරුවා මේවත් එක්ක මොනවද මේ ප්‍රෝග්‍රෑමින් පැත්තත් එක්ක යන්න කතා කරනවා නම් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා DevNet Associate කියලා. මේ තනිකරම තියෙන්නේ network programming පැත්ත ගැන මෙතන තියෙන්නේ කතා කරන්නේ. මේ CCNA කියන්නේ මේ CCNA overall ඔයාට idea එකක් දෙනවා ඉස්සරහට මේ තියෙන ටෙක්නොලොජිස් මොනවද ඔයා පාවිච්චි කරන්න ඕන මොනවද ඔයා යන්න ඕන ඉගෙන ගන්න ඕන කොතනටද කියලා right එතකොට මේ පාත් එක ගත්තොත් කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා associate කියන level එක CCNA කියන level එකෙන් ගත්තොත් cyber operations ගැන කතා කරන්නේ එතකොට ප්‍රශ්න තියෙන්නේ මේ ඕනම දෙයකට පුතේ starting point එක මෙන්න මේක කරගන්න එක හරි ලේසියි මොකද මේක මේ knowledge එකත් එක්ක අරගෙන යනවා නම් මේ පැත්තට හෝ වේවා මේ පැත්තට හෝ වේවා පුදුමාකාර value එකක් තියෙනවා ඉතින් අපි මෙතනදී මේ පාත් එක ගැන කතා කරොත් අපි CCNA කරනවා මම ඔයාලට කිව්වා වගේ CCNA 200යි 301 exam එක මේක must නෑ මේක ඔයාලට නොකර ඉන්නත් පුළුවන් කරන්නත් පුළුවන් මගේ recommendation එක කරන්න කියන එක. එතකොට මෙතනින් අපි කියන් පස්සේ CCNP enterprises කියලා තැනකට යනවා. ඔයාලට පේනවා ඇති අර ඉස්සර මේ මම ඔයාලට අර කිව්වේ පාත් CCNA වල තියෙනවා CCNA collaboration data center CCNA security කියන පාත් එක තමයි අප්ඩේට් වෙන්නේ නෑ. එහෙමනම් දැන් අලුත් සිලබස් එකේ තියෙන්නේ එක මේ ලෙවල් එකේදී ඔයාට දෙනවා entire knowledge එකක්. හරිද? කොහෙන් ආවත් ඔයාට knowledge එකක් දෙනවා මෙන්න මේ දේවල් ටික තමයි ඔයා ඉගෙන ගන්න ඕන. entire knowledge එකක් දෙනවා. ඊට පස්සේ ඔයා CCNP enterprise පැත්තට යනවා කියලා කියන්නකෝ. ඔයා programming පැත්ත ගැන කතා කරනවා නම් පුතේ මම ඉස්සෙල්ලාම මේ කතා කරන්නම් මේ මෙතනට as a DevNet associate කියන තැනට ගියා DevNet professional කියන තැනට ගියා මේක තමයි ඔයාගේ පාත් එක වෙන්නේ මේකට අදාළ exams තියෙනවා මම පෙන්නන්නම් මේකට අදාළ වෙනම exams ටිකක් තියෙනවා ඔයා කරන්න ඕනේ ඒක තමයි program building හැබැයි ලංකාවේ ගොඩක් තාම ඇත්තම කතන්දරය ගත්තොත් program building පැත්තට මම හිතන්නේ ලොකු opportunity එකක් තියෙනවා කියලා මේ ඔයාට කරන්න තියෙන programs ඔයාට කැමති පැත්තකින් යන්න පුළුවන් හරි සර්
hello hello ළමයි මාව එනව නේද? ඔව් සර් එන ඔව් මාව මේ කරාට කොට බහුවෙලා ගියා සර් එහෙ නැතු කියමු එමු පාත් ටික තමයි මේ තියන්නේ ඉස්සලා ආපු අර මේ ළමයාගේ. ඒතර CCNA පැත්ත ගත්තොත් CCNA ඔයගොල්ලෝ බේස්ම මේ ලංකාවේ 99%ක්ම කරන්නේ මෙන්න මේ සර්ටිෆිකේෂන් එක CCNA කියන පැත්ත ගත්තොත් ඔයාලට CCNP ස්ක්‍රීන් එක පේන්නේ CCNP වල hello විනාඩියක් දෙන්න. හරි දැන් පේනව නේද? මගේ ස්ක්‍රීන් එක පේනව නේද දැන්? පේනවා සර් දැන් හරි හරි. එතකොට මේ CCNA වලින් අපි NP වලට ගියොත් එහෙම මම මේ CCNP එකේ තියෙන එක්සෑම්ස් ටික තමයි කතා කරන්නේ. අපි 90ක් ධ්‍යාන 90ක් 95ක් කරන්නේ ගොඩක් වෙලාවට 90 එහෙම කියන්නත් බෑ 100%ම ගියොත් ඒත් හරියන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩෙවලොප්මන්ට් පැත්ත අර ගොඩක් වෙලාවට හැම ළමයාම කරන්නේ අර මේ CCNA මේ ලෙවල් එක කරගෙන ඊට පස්සේ තමයි ඩෙවලොපින් පැත්තට යන්නේ. මොකද මේකත් එක්ක ඉඳලා ඒක කියන්නේ ඇඩ්වාන්ටේජ් එකක්. අපිට රටකට වගේ යනවා නම් ওই සර්ටිෆිකේෂන් CCNA සහ DevNet Associate කියන සර්ටිෆිකේෂන් එකත් එක්ක ඔයාලට ලොකු වැලියු එකක් තියෙනවා. මොකද ඔයා ඔප්පු කරලා තියෙන එතකොට මට CCNA routing and switches මට overall knowledge එකක් තියෙනවා. එතකොට එතනින් ගියාට ගියන් පස්සේ මට special knowledge එකක් තියෙනවා මෙන්න මේ program පැත්ත ගැන කියනවා. ඔයාගේ exam එක ගමන් ඔයාලට ලොකු salary එකක් තියෙනවා. ඒ වගේම තමයි CCNA පැත්ත මේ enterprises කියලා ඉස්සර තියෙන CCNP කියලා. දැන් මේක ගියලා තියෙනවා CCNP enterprises කියලා. මොකද මේ enterprises කියන්න හේතුව? ඉස්සලා මේ CCNP level එකේ exam 3ක් තිබුණා. දැන් ඒ exam දෙකක් කරලා තියෙනවා. එකක් තමයි මෙන්න මේ core exam එක. අනිවාර්යෙන් must exam එකක් CCNP level එකට යනකොට. must exam එක මේක අනිවාර්යෙන්ම කරන්න ඕන. CCN වල ගොඩාක්ම advanced පැත්තක් ආව වෙනවා මෙන්න මේකෙන්. අපිට මේ වගේ ඉක්මනට කරන්නත් බෑ. ගොඩක් time ඉන්න යනවා. එතකොට මේ 300යි 350 400 කියන exam එකත් එක්ක ඔයා කරන්න ඕන මෙන්න මෙතන තියෙන exam වලින් එකක්. ඔයාලට මේ path select කරගන්න පුළුවන්. මොකද්ද ඔයා කැමති path එක කියලා. මේ ENCO එක select කරාන් පස්සේ මේ ඉගෙන ගත්තාන් පස්සේ core technology එක. ඔයා මේ Cisco වල තියෙන core technology එක ඉගෙනගෙන ඉවරයි. right? එතකොට ඔයා core technology එක ඉවර ගත්තාන් පස්සේ මේ ඔයාට ඊට පස්සේ step එක තමයි right මම මොකටද specialize වෙන්නේ කියන එක මේ decide කරන්න. right? ඔයාට පුළුවන් routing and advanced routing and switching පැත්ත follow කරන්න පුළුවන්. SD-WAN solution, SD කියන software defined මේ WAN solution ගැන කතා කරන්න පුළුවන්. එතකොට Cisco enterprise design. එතකොට මේ Cisco enterprise network design කරන එක ගැන කතා කරනවා. මේ මෙතනදී configuration නේ. එතකොට enterprise wireless network ගැන totally කතා කරනවා මෙතන. ඉතින් ඒ වගේ ඔයාට මෙන්න මේ වගේ path තියෙනවා. මේ ENCO කියන exam එක කරාම ඔයාට ඕන මේ මෙතන තියෙන ඕන path එකක් කරලා ඒක specialize වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතනදී එක ළමෙක් කියලා හිතන්නකෝ. දැන් මම කරනවා ENCO එකේ 350 400 එක කියන exam එක කරනවා. right? හරි. මම කළේ මම කරනවා මේ මට ඕන routing පැත්ත කරන්න. right? මම කරනවා 300 410 කියන exam එක. හරි. එතකොට exam එක කරාම 300 410 කියන මම එතකොට මට කියනවා CC enterprise qualified මිනිස්සෙක්. right? එතකොට මම මෙතන ගත්තොත් එහෙම තව ඉන්න කෙනෙක් අපි මේ චාමර සර් ගත්තොත් චාමර සර් කියනවා මට wireless පැත්ත කරන්න ඕන. මම CCNP wireless පැත්ත follow කරනවා. right? මම එහෙමනම් 350 400 කියන exam එක කරලා සකන wireless පැත්ත 350 425. එතකොට මෙතන CCNP කියන්නේ CCNP enterprise එක ඇවිල්ලා wireless. එතන මගේ knowledge එකයි
සර්කින් නොලෙජ් එකයි ටෝටලි ඩිෆරන්ස්. හැබැයි කෝ ටෙක්නොලොජි එක දෙකම එකයි. බට් ස්පෙෂලායිස් නොලෙජ් එකක් තියෙනවා. මෙන්න මේ CCNP කියන මෙන්න මේ CCNA ඉගෙන ගත්තාන් පස්සේ තමයි ඔයගලන්ට රෝල් බේස් ඇක්සස්. රෝල් බේස් කියන ඇක්සස් කියන මේ දැන් හැමෝම අර ඉස්සර වගේ හැමදේම එකම ඉගෙන ගන්න ඕන කියලා දෙයක් නෑ. Microsoft class ඉස්කෝලේ හැමෝම මේක තේරුම් ගන්න තිනවා. අපිට ඒකින්ද පොඩ්ඩක් ලේසියලා තියෙන හැමදේම ඉගෙන ගන්න ඕනේ නෑ. ඔය යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඕන. ඒ ඉගෙන ගන්න දේ ස්පෙෂලායිස් කරන්න ඕන. අන්න එතකොට තමයි හොඳ ඉන්ටර්ප්‍රයිස් හරි ඩෙවලොපර් කෙනෙක් හරි කවුරු හරි රවුටින් ඇන්ඩ් ස්විචින් ස්පෙෂලිස්ට් කෙනෙක් හරි කවුරු හරි බී වෙන්නේ. අන්න ඒක තමයි මේගොල්ලන්ගේ concept එක දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි මේ Cisco-ලගේ තියෙන structure එක. දැන් ඔයගොල්ලෝ දන්නවා CCNA level එක ගැන දන්නවා. එතකොට ඔයගොල්ලෝ CCNP level එක ගැන දන්නවා. එතකොට CCIE level එක ගත්තොත් එහෙම මෙතනදී ආය අමුතුවෙන් අපිට මේ exam එකක් වුණ වෙන්නේ නැහැ. මම ඔයගලන්ට උදාහරණයකට පෙන්නන්නම්. අපි ආය අමුතුවෙන් CCIE වෙන exam එකක් කරන්න ඕනේ නැහැ. හොඳම දේ ඒකයි. CCIE exam කියන එක ගත්තොත් එහෙම CCIE එකේත් අර CCNP එකේ තියෙන දේවල් ටිකම ඉස්සරහට කන්ටිනියු වෙනවා. ඒ පාත් ටිකේ හැමෝම කන්ටිනියු වෙනවා. ඒතකොට එන්ටර්ප්‍රයිස් අපි කතා කරන එන්ටර්ප්‍රයිස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්ත ගත්තොත් එහෙම ඒකදී ඔයාට පේනවා ඇති මෙතනදී මේ recommended trainings exams and recommended trainings වලට තියෙන්නේ අපිට මේ අර එන්කෝ exam එක අපි කතා කරපු CCNP level එකේ exam එකට මේ එන්කෝ කියන්නේ මෙන්න මේ exam එක. මෙන්න මේ exam එක අනිවාර්යෙන් කරන්න ඕනේ. right. ඒතකොට අපි exam එක කරනවානේ. ඒතකොට අපිට මේ ප්‍රශ්නේ හරියි. හොඳම දේ තියෙන්නේ ඊට පස්සේ මේගොල්ලෝ කියන්නේ මෙන්න මෙතන ලැබ් එකක් තියෙනවා කරන්න. මේ ලැබ් එක පුතේ සෑහෙන අමාරු ලැබ් එකක් CCIE කියන්නේ. ඇත්තම ගත්තොත් මේ පැය 8ක ලැබ් එකක් තියෙන්නේ. හැමතැනම මේ ලැබ් එක කරන්නත් බෑ CCIE කියන්නේ ලෙවල් එකට යන්න. මම හිතන්නේ සිංගප්පූර් එතකොට ඉන්දියා ඒ වගේ ලැබ්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ ලැබ්ස් ලොකේෂන් එකක් බුක් කරලා අපි ගිහිල්ලා කරන්න ඕන. ඕල්මෝස්ට් එකපාර කරන්නත් බෑ. ගොඩක් වෙලාවට මේ CCIE ලැබ් එක ඉතින් ඒකින්ද තුන් පාරක් සමහරලා වෙලාවට කරන්න ඉන්න ඕල්මෝස්ට් ඩොලර් 10000ක් විතර යනවා කොහොමද ඔක් කරන්නේ. ඒ වගේම තමයි හැබැයි ඉතින් ඒ වගේම ලෙවල් එකට යනවා කියන්නේ ඒ වගේම හම්බත් වෙනවා. ඉතින් ඔක තමයි Cisco ආකිටෙක්චර් එක ගත්තොත් IE පැත්ත ගත්තොත්. දැන් ඔයගලන්ට ටෝටලි අයිඩියා එකක් ඇති Cisco කියන්නේ මොකද්ද? Cisco වල යන පාත් මොනවද තියෙන්නේ? ඒකට මම ස්පෙෂලායිස් වෙන්න ඕන මොන පාත් එකකින්ද කියන දේ මම ඉස්සලම යන්නම්. ඊට පස්සේ මම අර ඉස්සලා ස්ලයිඩ් එකක් පෙන්නගෙන ආවි. මම මෙන්න මේ ස්ලයිඩ් එක මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නම්. මේ ස්ලයිඩ් එකේ තියෙනවා CCNA කම්ප්ලීට් කරාන් පස්සේ ඔයාලට යන්න පුළුවන් මොකටද? right. එතකොට අපි දැනට next gen campus එකේ මේ CCNP career path එකේ ඔයාලට යන්න පුළුවන් කොතනද කියන එක මෙතන තියෙනවා. අර මම ඔයාලට exams වලින් අපිට CCNA අපි කොහොමත් කරනවා අපි මේ CCNA අපි deliver කරනවා. එතකොට CCNA exam එක මම ඔයාලට ඉස්සෙල්ලාම කිව්වා CCNA exam එක 200 300 එක කරන්නත් පුළුවන්. කළා ඉවර වෙලා CCNP වලට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ CCNA කියන මේ course මේ module මේ knowledge එක අරගෙන වාට CCNP වලට ගිහිල්ලා මේ NP level එකේ NCO exam එක කරලා වැඩේ කොට දාගන්නත් පුළුවන්. It's up to you. ඒක වාගේ decision එකක්. මම CCNA level එක exam එක කරන මොකද පුතේ මේ exams සාමාන්‍යයෙන් ටිකක් ගණන් මේ Microsoft exam පොඩ්ඩක් ලාභයිනේ. මේ exam සුට්ටක් ගණන් ඇත්තම ගත්තොත් මේක මේ ඩොලර් 195ක් විතර වෙනවා මේ exam එක. මේ CCNP exam එක ඩොලර් 400ක් විතර වෙනවා. right. දැන් NRC කියන exam එක ඩොලර් 350ක් විතර වෙනවා. හරි. ඉතින් ඒකෙන්ද මේ exams ටික පොඩ්ඩක් ගණන් මේවායි. ඉස්කාරේ දින ලොකුම දේ තමයි මේ exams එක හරි ගණන්. ඇත්තම කිව්වොත් ඩොලර් වලින් ගත්තොත් එමු ලොකු ගණනක් වෙනවා. රුපියල් වලින් ගත්තා ඩොලර් වලින් ගත්තා පොඩි ගණන රුපියල් වලින් ගත්තාම ලොකු ගණනක් වෙනවා. එතකොට අර මම කිව්වාගේ ඔයගොල්ලෝ වාට යන තියෙන පාත් එක අපි next gen campus එකේ අපි දැන් CCNA උගන්වනවා මේ pandemic situation එකෙන් පස්සේ අපි මේකේ පටන් ගන්නවා මෙන්න මේ CC NCO සහ ENAR SI routing පැත්ත මේ enterprise පැත්ත entire උගන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් හින්දා මේ පැච් එකත් එක්ක ඉවරුණාන් පස්සේ ගොඩක් වෙලාවට මේක අවුරුද්දෙන් පස්සේ වගේ මේ දේවල් පටන් ගන්නවා. ඉතින් අර මම කිව්වා වගේ මේ ඕගලන්ට එන්ටර්ප්‍රයිස් CCNP එන්ටර්ප්‍රයිස් කියන ලෙවල් එකේ ඕගලන්ට මේ හැම ලෙවල් එකක්ම කරාම ඕගලන්ට මේ බැජ් එකක් ඉෂු වෙනවානේ.
මේ බැජ් එක ඉෂුව වෙන්න නම් CCNP Enterprise කියන බැජ් එක ඉෂුව වෙන්න නම් මෙන්න මේ එක්සෑම් දෙක කරන එක මස්ට්. මේක ඔයා කෝ එක්සෑම් එක මේක ස්පෙෂලායිස් ඒරියා එක සිලෙක්ට් කරගත්ත ස්පෙෂලායිස් ඒරියා එකේ එක්සෑම් එක. එතකොට මේවා මේ එක්සෑම්ස් වලට ඩොලර් වලින් ඒවලා කරන්න ඕන Cisco systems ලගේ මේ දේවල් ටික අපි next gen campus එකෙන් deliver කරනවා. ඒක decision එක ඔයාගේ. හරි එතක මම මෙතනදී ඔයාලට අර ඉස්සලා මම පුතික් මම ඉස්සලා කතා මේ ළමයි කියව මගෙන් මේ අර මොනවද මේ ප්‍රෝග්‍රෑම් පැත්ත ගැන ඔයාලට මේ Cisco sandbox කියලා එකක් මම මෙතන දාලා තියෙනවා. අපි ඉස්සරහට කතා කරන දැන් ගොඩක් අය හිතනවා මේ CCNA සිලබස් එක ඔන්ලයින් ඉගෙන ගන්න හරි අමාරුයි. මොකද හේතුව තියෙන්නේ Cisco devices නෑ අපිට පේන devices නෑ මුකුත් නෑ කේබල් එකක් මේ පන්ච් කරන්න බෑ. මෙහෙම කියලා නෑ. මේ ඔයාට ඕනම වෙලාවක එකක් තමයි අපි මේ ඔන්ලයින් මෙතඩ් විදියට අපි මේ තියරි ටික උගන්වනවා. එතකොට මේ ප්‍රැක්ටිකල් ටික උගන්වනවා. ප්‍රැක්ටිකල් උගන්වන්න Cisco ලා රෙකමන්ඩ් කරන මෙතඩ් එක තමයි Cisco Packet Tracer කියලා කියන්නේ. ඒ Cisco Packet Tracer එකෙන් CCNA CCNP වෙනකන් සියලුම labs ටික කරන්න පුළුවන්. ඊට අමතරව Cisco Packet Tracer කියලා කියන්නේ ඔයා ගත්තොත් එහෙනම් Cisco Packet Tracer කියන්නේ මේ simulation software එකක් නේ. ඒක ඇතුලේ රියල්ම දේවල් නෙමෙයිනේ. රියල් iOS රන් වෙන්නේ නැහැ. හැබැයි සිමියුලේටර් එකක් නේ. හැබැයි මේ DevNet මේ ඔයාට මේ Cisco sandbox එක ගත්තොත් ඔයාට පුළුවන් කෙලින්ම Cisco ලගේ labs තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ link එක හරහා ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ labs වලට connected. මම ඉස්සරහට කියලා දෙන්නම් මේ labs කොහොමද කරන්නේ කියලා. එතකොට මේ labs වලට direct connect කරන්න පුළුවන්. ඔයා ඒක connect වෙන්නේ ඇත්තම switch එකකට. එතකොට ඇත්තම router එකකට තමයි මේ connect වෙන්නේ. එතකොට ඔයා ඒ command line interface CLI command ගහන්නේ ඇත්තම router එකක. ඇත්තම switch එකක. right එතකොට මේ sandbox එක මේ දීලා තියෙන අතන DevNet පැත්ත අර කරන අයට training වෙන්න. එතකොට Cisco ලා entire දීලා තියෙනවා මේ අර මේගොල්ලන්ගේ exchange bill-ත් එක්කම අපිට facilities දීලා තිනවා. ඒගොල්ලන්ගේ labs අපිට ඒගොල්ලන්ගේ lab එක book කරගෙන පැය 3-4 එහෙන් book කරගන්න පුළුවන්. book කරගෙන අපිට test කරගන්න පුළුවන්. අපි අමාරුවෙන් ඉගෙන ගන්න දේවල් ඒකේ හරිය ලේසියෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි එතන හරිය ලේසියෙන් කරන්න නම් අපේ ඔළුවේ තියෙන ඕන හොඳටම මොකක්ද අපි ඉගෙන ගත්ත දේ කියන්නේ. right එතකොට මේ ඔයගලන්ට මම පොඩි ඇක්ටිවිටි එකක් දෙන්නම්. මේ Cisco Netacket කියලා තියෙනවා මේ network academy එක Cisco වගේ තියෙන. right මේ Cisco Netacket academy එකට ගිහිල්ලා ඔයගොල්ලෝ Cisco Packet Tracer මේ class එකේ අපි ඉස්සරහට continue කරනවා. Cisco Packet Tracer මේ Cisco Packet Tracer කියනවා. මම මේකට ගිහිල්ලා පෙන්නනවා. hello sir ඔව් සර් මම VT එකේ කලින් මේ Cisco hardware කරා. Cisco hardware course එක computer hardware. computer hardware. ඔව් ඒකෙන් සර් මගේ මේ Netacket එකේ login තියෙනවා. හරි. එතකොට ඒකම මේකට link කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතන ඕන වෙන්නේ පුතේ මේ එක Netacket login එකක් විතරයි. මේක ලොකු ඉෂුව එකක් නැහැ. මේ Netacket එකට ගියාන් පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට මේ login එකක් ඕනේ. ඔයා මේක register වෙන්න ඕනේ. මම register login එක ඔයා register වෙලා ඉන්නේ. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. මෙන්න මෙහෙ ඔයා browse කරොත් එමු ඔයාලට Cisco Packet Tracer කියලා ඉගෙන ගන්න මේගොල්ලෝ දීලා තියෙනවා free option එකක්. මේ introduction to Packet Tracer නේ. එතකොට මෙන්න මේක මේ course එක basic course එකක්. මෙන්න මේකට auto මේක free කරන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් කෙලින්ම මේ free කරන්න මේ පැය 10 course එකක් free study level එක. මේක course එකට sign up වෙන්න. sign up වුණාන් පස්සේ ඔයාලට දෙනවා මේ course එක follow කරන්න පුළුවන් ඔයාලට. ඔයාලට course එක follow කරන්න විදිහට මේක course එක follow කරන්න පුළුවන්. right එතකොට අනිත් ළමයිනොත් මෙන්න මේ Packet Tracer ඔයගොල්ලෝ සාමාන්‍ය ක්ලාස් එකේ කරනවා. මේ Packet Tracer එකෙන් අපිට ගොඩක් දේවල් තියෙනවා කරන්න. මම අර ඔයගොල්ලන්ට කිව්වා වගේ මේ මාස දෙකක් වගේ 2-3ක් වගේ කාලයක් ඇතුළත ලොකු content එකක් ඔයගොල්ලෝ content එක දැක්කනේ cover කරන්න තමයි යන්නේ. එතකොට මේ වගේ පොඩි දේවල් වලට මම මේ පොඩි time එකක් අරගෙන මේ Packet Tracer එක ගැන ගිහලා දෙන්නම්. හැබැයි ඔයගොල්ලෝ පොඩ්ඩක් advance විදියට මේ Packet Tracer එකට මේ Cisco site එකේ Netacket site එකට ගිහිල්ලා මේ sign up වෙලා මේ course එක පොඩ්ඩක් follow කරන්න. එතකොට සර් අපිට දැන් මේ class එකේ අපිට Packet Tracer එකකින් වැඩ කරන්න වෙන්නේ නැද්ද? වැඩ කරනවා මේ class එකේ Packet Tracer වලින් තමයි ඔයගොල්ලෝ ඔක්කොම කරන්නේ. ඔක්කොම හරි නං.
ඔක්කොම පැකට් ට්‍රේස් වලින් ගන්නවා. එතකොට මේ ක්ලාස් එක තියරි මේ දේවල් ප්‍රැක්ටිකල් ඔයගොල්ලෝ පැකට් ට්‍රේස් එකෙන් කරනවානේ. කළේලා ඊට පස්සේ අපි නෙක්ස්ට් ජෙන් කැම්පස් එකෙන් අපි මේක ඉවරනවත් එක්කම ඔයගොල්ලන් ප්‍රැක්ටිකල් වල ටයිම් දාගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් රියල් ඩිවයිස් අපි කැම්පස් එකට ඇවිල්ලා රියල් ඩිවයිසස් වල ලැබ් එක බුක් කරගෙන රියල් ඩිවයිස් වල ප්‍රැක්ටිස් කරන්න ඔයගොල්ලන්ට අවස්ථාව හදලා දෙනවා. හරි සර්. රයිට්. එතකොට ඔයා මේ අර පැකට් ට්‍රේස් එකේට එන්රෝල් වෙන්න මෙන්න මෙතනින් මේ ෆස්ට් නේම් ලාස්ට් නේම් ඊමේල් සාමාන්‍ය මම ඒක නම් කරා සර් පැකට් ට්‍රේස් එකේ සෙල්ෆ් ස්ටඩි එක කරලා තියෙන්නේ. දැන් ගොඩක් කල් ඒක කරලා මට දැන් පැකට් ට්‍රේස් එකේ ගොඩක් මතක නැහැ ඒ ටික කරලා. රයිට්. හරි. මම නෑ මට තියෙන්න ඕනේ නෑ පැකට් ට්‍රේස් එක නාව නම් ඇති ඉදිරි ටික මම කියලා දෙන්නම්. පැකට් ට්‍රේස් එකේ මගේ සර් තියෙනවා දැන් මේ අර කම්පියුටර් ඉන්ස්ටෝල් කරන සෙටප් එක තියෙනවා. ඒවා අප්ඩේට් මොන හරි අපිටත් දන්නේ නැහැ පරණ සෙටප් එකක් තියෙන්නේ. ඔව් එයා මේ ඔයාට නෙටකට account එකක් තියෙනවා පුතේ. ඒක ඇතුළට ගියන් පස්සේ පැකට් ට්‍රේස් එක ඒක පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යනකොට පැකට් ට්‍රේස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතන තියෙනවා සර්. හරි ඒක බලන්න. පැකට් ට්‍රේස් එක අලුතෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. 8.0 එක රිලීස් වුණා මේ ළඟදී. මේ පැකට් ට්‍රේස් 8.0 කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මේකේ තියෙන මේ මේකේ network කරන diagrams අදිනවා තමයි ඕනේ. මේකේ තියෙන components තියෙන තැන බල් ටික පොඩ්ඩක් බලාගෙන අර course එක පොඩ්ඩක් follow කරගෙන එන්නකෝ මේ ඉන්න ළමයි. හැමෝම ඒක ලොකු ඔයගලන්ට මේ හරි ලේසි වෙනවා පොඩ්ඩක් මේ පැකට් ට්‍රේස් එක ඔලුවට ගත්තා නම් මම මේක කියලා දෙනවා පොඩි වෙලා ටයිම් එකක් අරගෙන මම කියලා දෙන්නම් මේක ඉන්ටර්ෆේස් එක කියලා. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක ඔස්සේ ෆලෝ කරගෙන දෙන්න හෝම්වර්ක් එකක් විදියට. රයිට්? එහෙනම් දැන් අපි මේ ඉස්සලම අනිත් දේ තමයි කතා කරන්න ඕන මේ තමයි දැන් 9:00 අපි මේ ටයිම් එක දාලා තියෙන්නේ. ඕගලන්ට 7:00 ඉස්සෙල්ලා මේ ක්ලාස් එක පටන් ගන්න පුළුවන්ද? හැමෝම ළමයි දැන් කතා කරන්න ඕනේ. පුළුවන් සර්. ඔයාලට නේද? සර් 7ට තමයි මට නම් පුළුවන් වෙන්නේ. 7ට කරොත් පුළුවන් නේ? 6ට තමයි මම ඕෆ් වෙන්නේ සාමාන්‍යයෙන්. හරි ප්‍රශ්නයක් නැහැ. අපි 7ට පටන් ගමු. අපි next week එකේ ඉඳන් එතකොට ක්ලාස් එකක් පටන් ගමු 7ට. ඒ ක්ලාස් එක 7ට පටන් අරගෙන අපි දැන් 7 කියන එක ප්‍රශ්නයක් නෑ. දැන් 9:00ට ක්ලාස් ඉවර කරන්න පුළුවන් වෙයි. හැබැයි බැරි වුණොත් සමහර දේවල් කරන්න ගත්තාම පුතේ මගින් නවත්තන එක තීරණයක් වෙයි. එතකොට මගින් නවත්තුවා පස්සේ ඊගා දවසේ ආයේ මේ අර මුල් දවස් කියලා දීපු ටික හරියට මතක නෑනේ. එතකොට අපිට සමහර වෙලාවට මේ 9:00 කියන එක 10 වෙයි. ඕගොල්ලන්ට මේ පැත්ත ප්‍රශ්නයක් නෑනේ. වැඩි වුණාට ප්‍රශ්නයක් නෑනේ. අඩු වුණොත් මේ වෙලාව 9:00 කියන එක 10 වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. එතකොට අපි එහෙමනම් සතියේ දවස් දෙකක් ක්ලාස් කරනවාද ෆස්ට් ඩේ එක. ෆස්ට් ඩේ එක විදියට. එතකොට සතියට අපි දවස් දෙකක් යන පැය 6ක් ඕල්මෝස්ට් ඒ කියන්නේ මම ටාගට් කරන්නේ එක දවසකට පැය 3ක් වගේ කරන්න. පැය දෙකක් ඇත්තට මොකද මට පැය දෙකකින් මම දෙන දේ ඔයගලන්ට දෙන්නත් පුළුවන්. හැබැයි මට පැය 3කින් දෙන්නත් පුළුවන්. මම ඒක පැය 3ෙන් දෙන ක්‍රමයට කැමතියි. මොකද හැමෝම මෙතන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය නොවන නිසා. ඉතින් ඒකින්ද අපි එවනම් ක්ලාස් එක පටන් ගමු 7ට මේ පැකට් ට්‍රේස් එක ගැන මම අර කිව්වා වගේ දැන් පැකට් ට්‍රේස් එක ගැන පොතේ පොඩක් ඔයගොල්ලෝ self enroll වෙලා මේ course එක කරන්න. ඒ වගේ තමයි මේ course එක අතරමැදදී ඔයගලන්ට assignments දෙනවා. එතකොට මේ පැකට් ට්‍රේස් configuration කරන්න දෙනවා. ඔයගලන්ට CLI command line interface එක පාවිච්චි කරලා මේ configuration කරන්න දෙනවා. එතකොට මේවා exams දෙනවා. right? එතකොට මේ ඔක්කොම මේ අනිත් එක තමයි participation එක. මේ ක්ලාස් එකේ මුල්ම දවසේ කියන්නේ participation එක අනිවාර්යෙන්ම important වැදගත්. ඒදී අනිවාර්යෙන්ම participation එක අපි next week එකේ අපි මාක් කරනවා මේකේ කොහොමද attend වෙන්නේ කියලා ඔයගොල්ලෝ. ඉතින් මේ දේවල් ටිකත් එක්ක ඒකේ මේ දවස් මාස දෙකක් වගේ පොඩි කාලේ යනදී දවස් ගත්තොත් එමු දවස් 16ක් වගේ දවස් දෙකයි ඔව් දවස් 8යි 16ක් මම දවස් 16ක් වගේ නේ දිනවා. දවස් 16 මේ අනිවාර්යෙන් attend වෙන්න දවස් 14ක්වත් මේ මිනිමම් තියෙනවා නේ සර්ටිෆිකේට් එකක් ඉෂුව කරන්න අපේ පැත්තෙන්. right? හරි. එතකොට ඒ දේවල් ටික ඔයගලන්ට කිව්වා මොනවා හරි ඔයගලන්ට දේවල් තියෙනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගලන් රෙෆරන්ස් එකක් ඉස්සෙල්ලාම තියාගන්න. පොතක් තියාගන්න, පෑනක් තියාගන්න. මොකද හේතුව තියෙන්නේ මම මේක කියාගෙන යනකොට සර් කියලා දුන්නා හොඳට හරි තේරුණා කියලා කියනවා. හැබැයි ඊගාසතියේ පොඩ්ඩක් බලනකොට පොඩ්ඩක් කමදගයි. සර් කියලා දුන්නා හොඳට මටත් තේරුණා සුපිරියටම. හැබැයි පොඩ්ඩක් ප්‍රශ්න තියෙන්නේ ඊගාසතිය බලනකොට අමතකයි. ඔන්න ඔක සාමාන්‍යයෙන් හැමෝටම වෙන දෙයක්. ඒකින්ද මේ පැන පොතක් තියාගන්න. ඒකත් එක්ක මම මේ කියන දේවල් ටික මේ ලියා ගන්න. අනිවාර්යෙන් මේ නෝට් ඩවුන් කරගන්න. එතකොට ඔයගොල්ලෝ ඊට පස්සේ command lines මම අපි කතා කරන command මේ ක්ලාස් එක කරගෙන යනකොට මේ command lines මේවා තියෙන්නේ.
කමාන්ඩ් ලයින් එක පැත්ත කතා කරනකොට ඔය කමාන්ඩ්ස් එකට අදාළ කමාන්ඩ්ස් ටික වෙනම තියාගන්න රෙෆරන්ස් එකක් තියාගන්න මොකද ඒ කමාන්ඩ්ස් ටික තමයි වාට ගිහිල්ලා තියද ඉගෙන ගත්තට කමාන්ඩ් ටික තමයි ඇප්ලයි කරන්න වෙන්නේ ජොබ් එකට ගියන් පස්සේ රවුටර් එකක් හම්බුනාම ස්විච් එකක් හම්බුනාම වාට ඇප්ලයි කරන්න වෙන්නේ අන්නේ දේවල් ටික රයිට් හරි මෙන්න මේ දේවල් ටික තමයි ඉතින් මේ මට අද දවසේ කියන්න ඕනුනේ ඇත්තටම ගත්තොත් එහෙම මේ ළමයි මොකද මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් විදිහට මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් එන්න ඇති මේ අපේ මේ ක්ලාස් එක සම්බන්ධව සහ මේ ක්ලාස් එක යන පිළිවෙල සම්බන්ධව මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් එන්න ඇති කියලා මොනවා හරි ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් අමරත විනාඩි දෙකක් දෙන්න මම මෙන්න මේ ස්ලයිඩ් එක ගැන කතා කරන්න මේ ඩිලිවර් කරන එක ගැන මේ ප්‍රශ්නයක් නෑ අපේ ස්ලයිඩ් එක ගැන කතා කරොත් එහෙම නෙක්ස්ට් ජෙන් කැම්පස් එක ගැන මම කිව්වා වගේ අපේ ළමයි ඉන්නවා මෙතන ඒ ළමයි ටික දන්නවා ඔයගොල්ලෝ පොඩක් Facebook එකේ සර්ච් කරලා බලන්න එතකොට Google කරලා බලන්න මොන වගේ ආයතනයක්ද කියලා එතකොට මේකේ මම හිතන්නේ ගාන්සර් ලොග් වෙලා ඉන්නවද දන්නේ නැහැ දැන් ගාන්සර් ඉන්නවද සර් ගාන්සර් ඉන්නවා ගාන්සර් ඇවිල්ලා රයිට් හරි එතකොට අපේ මේ ගාන්සර් තමයි මේ චාමර සර් අපි ඉස්සෙල්ලාම ක්ලාස් එක ස්ටාර්ට් කරනකොට චාමර සර් කතා කරා දැන් ගාන්සර් ඇවිල්ලා පොඩක් අහගෙන ඉඳලා රයිට් මේක ඩිලිවර් කරන මම ඉස්සෙල්ලා වගේ ගායන් චතුරංග මමත් ගායන් හරි එතකොට අපේ කෝස් එක ගත්තොත් එහෙම කෝස් කෝඩ් එක NCCNA කියලා යන්නේ 200 300 එක්සෑම් එක තමයි එක්සෑම් එක ඔයගලන්ගේ එතකොට කෝස් ඩියුරේෂන් එක ගත්තොත් එහෙම 9 weeks කියලා දාලා තියෙනවා මම අර මුලදී කිව්වා වගේ මේක 9 weeks එක 12 weeks වෙන්නත් පුළුවන් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ මම ඩිලිවර් කරන දේ ඔයගොල්ලෝ කොහොමද ඇබ්සෝබ් කරගන්නේ කියන දේ අනුව හරි එතකොට මේකේදී අපේ ටයිම් එක විදියට අද Tuesday සහ Thursday 4-9 මෙතන දාලා තියෙනවා රයිට් 7-9 නෙමෙයි ඔයගොල්ලෝ දාගන්න 7-9 මාර 10 දාගත්තත් කමක් නැහැ හරි ඩිලිවරි මෙතඩ් එක Microsoft Teams සිංහල and English මේ ඉංග්‍රීසි කියන දෙයට බය වෙන්න එපා මොකද හේතුව තියෙන්නේ මේ සමහර වචන තියෙනවානේ අපිට මේ සිංහලෙන් පාවිච්චි කරලා තේරෙන්නේ නැති වචන අන්නේ දේවල් තමයි මේ ඉංග්‍රීසි කියලා තියෙන්නේ right cost fee එක ගත්තොත් 18000 වෙන්නේ first installment එක 13 වෙනිදාට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ pay කරන්න ඕන second installment එක තියෙන අප්‍රේල් 12 වෙනිදාට right course delivered අපි next gen campus එකෙන් ඊට අමතරව මේ course වල මේ මම හිතන course breakdown එක මම අරගෙන පැහැදිලි කරා ඔයගලන්ට network fundamentals මේ එක domain එකේ තියෙන weightage එක තමයි මේ දාලා තියෙන්නේ එතකොට ඔයගලන්ට ඕන දේවල් ටික මොනවද ඕන stable internet connection එකක් ඕන right the laptop එකක් desktop එකක් කොහොමද තියෙන්න ඕනේ හරි එතකොට Microsoft Word PowerPoint PDF reader එකක් තියෙනවා නම් මේ software අපි deliver කරන materials ඔයගලන්ට බලන්න එතකොට Cisco packet trace එක network simulate කරන්න Cisco packet trace එක ඕන වෙනවා ඒක install කරගන්න මේ සතියේ ඒක install කරගන්න මම අර කිව්වා වගේ මම අර දීපු packet tracer training එක follow කරන්න එතකොට මේ මාස දෙකක් ඇතුළත ඔයගොල්ලන්ට මේ Cisco කරන්න ඕන නම් මාස දෙකක් ඇතුළත හෝ තුනක් ඇතුළත කරන්න ඕන මෙන්න මේක මාස dedication and hard working දෙන වැඩේ හරියටම කරන්න ඕන මම අර ඉස්සලා කිව්වා වගේ exams තියෙනවා මේක මැද්දේ ඔයගොල්ලන්ට packet tracer connect මේ activities තියෙනවා ඒවා config කරන්න ඕන ඒවට ලකුණු හම්බ වෙනවා right attendance වලට ලකුණු හම්බ වෙනවා ඉතින් මේ දේවල් ටික කරන්න ඕන අනිවාර්යෙන් මම මේ slide එක ගැන ඉස්සලා කතා කරා එතකොට මෙතන තියෙන මේ highest job market වෙච්ච දේවල් ගැන reference link එකක් වාට තියෙනවා මම මේ slide එක share කරන්න ඔය දේවල් ටික බලන්න මෙතනදී මම Cisco එකේ තියෙන වැදගත් links කීපයක් දාලා තිනවා ඉතින් මේක තමයි මේ course එකේ අද දවසේ conclusion එක ඒ වගේම තමයි මම පොඩ්ඩක් answer මම මේගොල්ලන්ට පොඩ්ඩක් කිව්වා මේ packet tracer එක ගැන පොඩ්ඩක් study කරන්න කියලා ඒකින්ද මම හිතනවා මේ packet tracer එකත් ගැන study කරගෙන අපි මෙන්න මේ Thursday කියන එක next week එකේ ඉඳන් Tuesday ඉඳන් 7-10 කන්ටිනියු කරමු කියලා. ඔව් චතුරංග සර්. ඇත්තටම දැන් මේ යන සිටුේෂන් එකට ඒ කියන්නේ දැන් අපි ඔන්ලයින් කෝස් එක කරන්නේ. ඒකට ඔන්ලයින් කෝස් එක ඇද්දි මේගොල්ලන්ට පැකට් ට්‍රේස් තමයි ඉස්ස කරන්නේ නේද? ඒකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක ගැන ක්ලාස් එකට ආපුවම එකපාරටම දැන් මෙතන ඇත්තටම CCNA කරනවා කියලා කියන්නේ බේසික් කෝස් එක කරන ළමෙක් නෙවෙයිනේ. ඒකට අර සාමාන්‍ය කම්පියුටර් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි DICT වගේ එහෙම එකක් කරන කෙනෙක් නෙවෙයි හින්දා ඔයගොල්ලෝ තනියෙන් ස්ටඩි කරන්න ඕන තරම් YouTube එකේ වීඩියෝස් ඇති ට්‍රේනින්ග්ස් ඇති මම දැන් මම ගායස අපේ මේ ඇකඩමි එකේ ෆ්‍රී
කෝස් එකක්. ඒ කෝස් එකට එන්රෝල් වෙලා ඒ කෝස් එක ෆලෝ කරන්න කියලා තමයි මම කිව්වේ. මොකද ඒක මට ගොඩක් ලේසි වෙයි ඉස්සරහට මේ ක්ලාස් එක කන්ටිනියු කරගෙන. මගේ ක්ලාස් එකේ මම පොඩි මේ එක්ස්ප්ලනේෂන් එක මම මේ කියලා දෙන්නම් ටිකක්. බට් ඕගොල්ලෝ ඒක මේ මම හැමදේම ඒක නම් මම දවසක් ගත්තොත් අපරාධයක් වෙනවානේ. ඉතින් ඒකින්ද තමයි ළමයි ඔයගලන්ගෙන් ඉල්ලලා කිල්ලු එක ඕගොල්ලෝ කරගෙන යන්න කියලා. ඕගොල්ලෝ අනිවාර්යෙන් ඒක ෆලෝ කරන්න පැය 10ක කෝස් එකක් එකේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන් මේ සතිය ෆලෝ කරන්න. අපි next Tuesday හම්බ වෙනකොට ඒකත් එක්ක එන්න. next Tuesday ඕගොල්ලෝ command line interfaces එක ඉගෙන කතා කරනවා. එකේ commands ඉගෙන ගන්නවා. packet trace එකෙන් අත්‍තරම වැඩ කරන්න ගන්නවා. චතුරංග සර් අපි ක්ලාස් එක කරන්න ලබන Thursday නේද? ගාන්ස මම මෙතනදී මේ අපි මේගොල්ලන්ට Thursday තමයි normally අපේ ක්ලාස් එක තියෙන්නේ මේ දවස් දෙකේනේ. මෙතනදී අපේ packet trace activity එකත් එක්ක දීලා ගල්ලා next Tuesday කියන්නේ next Tuesday අපි අද ගත්තොත් 9 වෙනිදානේ 10 කලනේ 16 වෙනිදා 16 වෙනිදා ක්ලාස් එක 7-10 වගේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒතර මේ Thursday සාමාන්‍ය විදිහට ක්ලාස් එක තියෙනව නේද? මේ බ්‍රහස්පතින්ස ගාන්ස සාමාන්‍ය විදිහට ක්ලාස් එක නැහැ. ඒක වෙනුවට තමයි මේ ළමයින්ට පොඩ්ඩක් අරක බලාගෙන next Tuesday මම එන්න කියලා කිව්වේ. හරි සර්. මොකද මේ ගාන්ස ඇත්තටම ඒක හරි පහසුවක් වෙනවා මේ මොකද මම මේ සතිය පටන් ගත්තොත් මම මේක උගන්වන Thursday වලට packet trace එක තමයි උගන්වන්න වෙන්නේ. අපිට ඒක next Tuesday ඉඳන් කොහොමද මේ normal විදිහට සියලුම දේම continue කරගෙන යන්න පුළුවන්. හරි මෙන්න මේ දේවල් ටික තමයි ළමයි ඔයගොල්ලන්ට එක්ක අද මම කතා කරන්න ඕන උනේ. ඒතකොට ඔයගොල්ලන්ට මොනවා හරි මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් හරි මෙතන දැන් මම ආයතනය ගැන හෝ වේවා මේ කෝස් එක ගැන හෝ වේවා මොනවා හරි දෙයක් ගැන ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් මම ඉන්නවා එතන ප්‍රශ්න වලට අපි ආන්සර් ඇවිල්ලා ඉන්නවා. එතකොට චාමර් සර් ඉන්නවා. ඔයගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් මෙතන මේ තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට අවස්ථාව. ළමයින්ට ප්‍රශ්න නැද්ද? ගාන්ස මේ අපේ ළමයින්ට මොකද ප්‍රශ්න නැහැ? සර් ඔව්. සර් මේ දැන් සර් අපේ DNA ක්ලාස් කරනවනේ සර් අපේ ක්ලාස් එකේ. ඔව්. සර් දැන් DNA ක්ලාස් එක ෆිනිෂ් කරලා පස්සේ මේක ෆලෝ කරලා ප්‍රශ්නයක්ද? කියන්නේ නෑ. මේක කරන්න පුළුවන්. නෑ එහෙම කිසිම ඉෂුව එකක් නැහැ. ඔයාට ඒක පුතේ අර ඩිපෙන්ඩ් වෙන ඔයාගේ කැපැසිටි එකත් එක්ක ඔයා DNA ක්ලාස් එකත් එක්ක ක්ලාස් එක කරලා ඉවර කරලා ස්ටෙප් බයි යනවා නම් ප්‍රශ්න මේක ඊගාව බැච් එකත් එක්ක ඔයාට මේ ජොයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට දෙකම එකපාර කරගන්න. ඒක ඔයාගේ වර්ක් ලෝඩ් එකත් එක්ක පුතේ ඒක ඔයා ඩිසයිඩ් කරන්න ඕන. Okay. ගායන් සර් මට පේන්නේ මේ ළමයින් කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේනේ. හොඳයි නේ සර්. සර් මේ දෙංගල සර් කියන්නේ 2 month වගේ සර් ඉස්කෝල සම්බන්ධ හැමදේම සර් කියන්නේ ෆිනිෂ් කරනවද? ඒ කියන්නේ එක්සෑම් එකටම රෙඩි කරනවද? කියන්නේ ඔව්. ඔයගලන්ට මොකද? නැත්තම් කියන්නේ ඒ 2 month එකට පස්සේ තව මොකක් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනද? වෙන මොකක් කරලා එන්නේ රියල් වැඩ කරලා මොකක් කරේ? ඔව් චතුරංග සර් මම චුට්ටක් පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දෙන්නද ඒක පොඩ්ඩක්? ඔව් ගායන් සර්. චතුරංග සර් එතකොට සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් කෝසස් වලට දරුවෝ හදලා තියෙනවා ටයිම් ඩියුරේෂන් එකක් හැම කෝස් එකකටම. එතකොට සාමාන්‍යයෙන් ටෙන්ෂන් අපි සාමාන්‍යයෙන් පැය 40 හෝ 60 තමයි
සාමාන්‍යයෙන් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඇකඩමික් නෙවෙයි. ඇකඩමික් නම් 1 year යන්න ඕනේ. මම හිතන්නේ ගෑන්ස් ඔක් ගැන කතා කරා. ඒතර ප්‍රොෆෙෂනල් කෝස් එකක් කියලා කියන්නේ පැය 40යි. එතකොට චතුරංගස මාස 2ක් කියලා දාලා තියෙන්නේ. ඒතර පැය 4කට කිට්ටු කියන්නේ පැය 2කමාරක් කියන්නේ පැය 4ක් කියලා තමයි අපි කන්සිඩර් කරන්නේ. මොකද අපි ඔන්ලයින් කරද්දී අපිට අර සාමාන්‍ය ක්ලාස් එක කරනවා වගේ නෙමෙයි. අපි එකම තැන ඉඳලා පැය 2ක් කරනවා කියන්නේ නෝමල් ක්ලාස් එක පැය 4ට ඉක්වල් වෙනවා. මොකද අපි සාමාන්‍ය ක්ලාස් එක අපි කරන්නේ කිව්වොත් පැය 4ක් අපි කතා කරනවා ටික වෙලාවක් ඉන්න පොඩි බ්‍රේක් එකක් ගන්න එහෙමනේ කරන්නේ. දැන් මේකෙදි අපි කන්ටිනියස්ලි 7මාර 9මාර නැත්තම් සතරන් සයිකල් වගේ පැය 3ක් එක දිගටම අපි ක්ලාස් එක කියනවා. ඒතර දවස් 2ක් කියලා කියන්නේ අපි එතන පැය 6ක් කන්ටිනියස්ලි. ඒතකොට අපි හිතමු උදාහරණයක් ගත්තොත් මාස 2ක් කව වෙනවා කියන්නේ චතුරංගසේ අපි එතන පැය 56කට කිට්ටුවෙන ප්‍රමාණයක් අපි කවර් කරනවා. ඔව් අනිවාර්යයෙන්. 60කට කිට්ටුවෙන ප්‍රමාණයක්. ඒතර පැය 60ක් කියලා කියන්නේ ඕනම ප්‍රොඩක්ට් එකක්. කියන්නේ ඕනම ප්‍රොෆෙෂනල් ප්‍රොඩක්ට් එකක්. Oracle වෙන්න පුළුවන්, Cisco වෙන්න පුළුවන්, Microsoft වෙන්න පුළුවන්, SQL වෙන්න පුළුවන්, ඕනම ඒ කියන්නේ AutoCAD වෙන්න පුළුවන්, Adobe software වෙන්න පුළුවන්. ඕනම එකක් ප්‍රොෆෙෂනල් කියන කැටගරි එකට ගේන්න එක ප්‍රොඩක්ට් එකක්. පැය 40 කියන සම්මතය තමයි අපි කතා කරන්නේ. ඒ සම්මතෙත් එක තමයි චතුරංගස එක්ස්පීරියන්ස් එක සහ ඕගොල්ලෝ චතුරංගසයට දෙන සපෝට් එකත් එක්ක අපිට මේ කෝස් එක මාස 2කින් එක්සෑම් එකට ෆුලි රෙඩි කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනේ චතුරංගස. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන් මේක ඒක තමයි මම අර කැන්සර් මම මේගොල්ලෝ ළමයි එක කතා කරනකොට ඉස්සෙල්ලා කතා කරේ අපිට එක මේ හැමදාම පැය 3ක් ඕගොල්ලෝ වෙන් කරන්න ඕන කියන දේ නෑ. සමහර වෙලාවට පැය දෙකකින් ක්ලාස් එක ඉවර වෙන්න පුළුවන්. සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා අපි ප්‍රොටෝකෝල් එක OSPF උදාහරණයක් විදිහට අපි OSPF ගත්ත කියන්නකෝ. OSPF ප්‍රොටෝකෝල් එක ගත්තොත් අපි කරගෙන යනකොට අපි පැය දෙකකින් නැවතුත් ඒක අපරාධයි. ඒතකොට එහෙමනම් රයිට් අපිට මැක්සිමම් ටයිම් එක ගත්තොත් පැය දෙකමාර 3ක් කන්ටිනියු කරන්න ඕනත් අපි එදාට ඒක කන්ටිනියු කරන්න ඕන අනිවාර්යයෙන්. අන්න ඒක තමයි මේ ළමයි තියෙන්නේ. අනිවාර්යෙන් අර ගෑන්සර් ඉතාලම පැහැදිලි උත්තරයක් දුන්නා. ඔයගොල්ලන් අනිවාර්යෙන් රෙඩි වෙනවා මේ එක්සෑම් එකට. මොකද මේ එක්සෑම් කරිකියුලම් එක තමයි ඔයගොල්ලන්ට උගන්වන්නේ. දැන් ඔයගොල්ලන්ට 1 by 1 මම අරගෙන පෙන්නන එක ඩොමේන් සම්බන්ධ මේ එක්සෑම් එකේ කරිකියුලම් එක. ඉතින් ඒක තමයි උගන්වන්නේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒ දේ පුළුවන් වෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ කියන දේවල් ටික ෆලෝ අප් කරන්න. thank you sir. තව ළමයි මොනවද ප්‍රශ්න තියෙනවද ගෑන්සර් මේ මම හිතන්නේ ළමයි ප්‍රශ්න නැත්නම් අපි මේ ක්ලාස් එක කරන ගමන් මේ ළමයි ප්‍රශ්න වලට උත්තර දීගෙන තමයි කරේ ඒක හරි හරි සර් එහෙනම් වන්නම් අර මගේ පැත්තෙන් අද මම ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක විදියට අද කරපු දේ ඇත්තටම ඉවරයි ළමයින්ට තව මොන හරි දෙයක් කහන්න තියනවද දැනගන්න තියනවද කියන එක තමයි ඉතින් තියෙන්නේ ගාන්සර් ළමයින්ට ප්‍රශ්නයක් නැත්නම් අපි සෙෂන් එක ලයින් අප් කරමු නේද සර් ඔව් සර් චතුරංගස අමරසත් ඉන්නව ලයින් මේ ඉන්නවා අද කොහොසර් මම හිතන් ජොයින් ලා චාමරස ඔව් ගායස් මම ඉන්නවා මේ ඔව් ඉතින් මම හිතන් චතුරංගස ලස්සන්ට පැහැදිලි කරා අපි මොනවද කරන්නේ කොහොමද මේක වෙන්නේ කියන එක ගැන ඉතින් අතන දරුවෝ අපි ආයිත් ලබන අඟහරුවාදා හම්බ වෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නම් අපි මේ ගෲප් එක දාන්න තව යාළුවෝ ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේක දැනුවත් කරන්න මොකද CCNA කියලා කියන්නේ IT ෆීල්ඩ් එකේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු සර්ටිෆිකේට් එකක් සර්ටිෆිකේෂන් එකක් ඒක කළොත් ඒක තියෙන ඩිමාන්ඩ් එක හරි අපේ රටේ දාන ලෝකේ ගොඩක් රටවල් වලට මේ CCNA තියෙනවා නම් ඔයගොල්ලන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා ඔය CCNA ක්වොලිෆයිඩ් කට්ටියට ඉතින් තව යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න කෝස් එක ගැන අපි මේ අපිට කරන උදව්වක් විදියට නේද සර් ඔව් චාමරස ඉතින් චාමරස මම අපිට මේ බලන් ඉඳලා ඉන්නේ දැන් මේක CCNA වගේ කෝස් එකක් ඔන්ලයින් කරනවා කියන්නේ ලොකු කැපකිරීමක් තියෙනවා නේ චාමරස විශේෂයෙන් චතුරංගසගේ කැපකිරීම ඒ වගේම ඔයගලන්ට චතුරංගස කතාර වගේ ඔයගලන්ට මම හිතන්නේ චතුරංගස ප්‍රැක්ටිකල්ස් දෙනවා මම හිතන්නේ ඩේලි නේද සර් ඒ ඔයගොල්ලෝ ඒ ටාස්ක් එක කන්ටිනියු කරන්න ඕනේ දැන් ආන්සර් ෆයිල්ස් ඔයගලන් ෂෙයා කරනවා මම හිතන්නේ ඒ ඔක්කොම කතා කරයි ඉදිරියට තවද ගොඩක් දේවල් කතා කරයි ඉතින් මේ හැම දෙයත් එක්කම අපි තව කාලය ගන්න තුන මම මාට කිට්ටු නේ සර් ඉතින් ඒ වුණත් අපි පොඩි ඔයගොල්ලෝ දැනුවත් කරන ඔයගලන් යාළුවන්ව මේ කෝස් එක යන විදිය සහ කොහොමද කරන්න කියලා නිචාමස් එතකොට තව ලොකු ශක්තියක් අපිට ඉතින් ඔයගලන් යාළුවොත් ෂෙයා කරලා ඒගොල්ලන්ට කියන්න මෙහෙම ක්ලාස් එකක් මේ වගේ යන්නේ
ඉතින් අපි හොඳටම කරගමු. කොහොම හරි කරලා චතුරංග සර් මේක ඉවර කරලා අපි කොහොම හරි CCN දැන් ළමයි 20ක් ඉන්නවා. මේ 20 අනිවාර්යෙන් අපි CCN එකේ ක්වොලිෆයි කරලා දෙනවා නේද සර්? දෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඉන්න කවුන්ට් එක නෙමෙයි වැදගත් වෙන්නේ අර අවුට්පුට් එක තමයි හොඳ වැදගත් වෙන්නේ නේද ගානස? අනිවාර්යෙන් සර්. ක්ලාස් එකේ ඔක්කොම දෙනා එක්සෑම් එක කරන්න ඕනේ, එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. ඒක තමයි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට අපේ තියෙන මම එතකොට චාමල් සර් ගානස් සර් අපි ඔක්කොගෙම තියෙන බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් අපි එතනට යමු. ඔයගොල්ලන්ගේ පොඩි ඩෙඩිකේෂන් පොඩි නෙමෙයි ඩෙඩිකේෂන් එක තියෙනවා නම් අපිට ඒක ලොකු දෙයක් නෙමෙයි. අපි එතනට යමු. එහෙනම් බොහොම ස්තුතියි චතුරංග සර්, බොහොම ස්තුතියි ගානස් සර්. එහෙනම් අපි ලබන සතියේ අඟහරුවාදා හවස 7ට අයිත් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.